හොඳයි එහෙනම් අපි ආරම්භයක් ලබා ගමු. හැම දිනකටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10:30ට ආරම්භ වෙන යමක ප්‍රකරණ පොන්ඩික්ෂණ පන්තියට පාඩමට අප එකතු වෙන්නේ. අදත් අපිට ධර්ම කරුණු සාකච්ඡා කිරීමට සම්බන්ධීකරණය කිරීම සඳහා අපිට ඉදිරිපත් වෙනවා විද්‍යාරත්න ගුරුතුමා සහ විද්‍යාරත්න මහත්මිය. අපි ඔබ දෙපළ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබ දෙපළට යොමු වෙනවා අද දවසට නියමිත වැඩසටහන ඉදිරියට කරගෙන යන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 2021 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා අපිට නැවතත් නව වසරක් උදා වෙලා තියෙනවා. අපි කාගේත් වයස තවත් අවුරුද්දකින් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට පසුගිය වර්ෂයේ තිබුණ ඒ රෝග පීඩා දුරු වෙලා නිරෝගී සම්පත්තියෙන් රටත් සියලු ලෝකයේ වැසියාමත් ඒ නිරෝගී සම්පත්තියට පැමිණේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි ධර්ම ප්‍රතිපදාවට අවශ්‍ය වන පරිදි ත්‍රිපිටක ධර්ම පිළිබඳව සාකච්ඡා කරමු. මේ ත්‍රිපිටක ධර්ම පිළිබඳව සාකච්ඡාවට යොමු වීමට ප්‍රධානම කාරණේ උනේ අපිට මේ ඔන්ලයින් මේ රෝග පීඩාව නිසාමයි ඒ කාරණේ උදා වෙන්නේ. යම් කිසි කාරණා වලින් වරදක් සිදු වෙනවත් එක්කලාම ඒකෙන් හොඳ දෙයක් සිදු වෙන අවස්ථාවක් අපිට පෙන්눔 කරන්න පුළුවන්. ඒක නිසා අපිට බොහෝ කාල වේලා මේ ඔන්ලයින් ධර්ම පන්ති වලට යොමු වෙන්න පුළුවන් වුණා. ඒ කාරණේ පිළිබඳව අපි විශේෂයෙන්ම කෘතඥ වෙන්න ඕන අපේ බ්‍රූනෝ මහත්මයාටත් ජයන්ත රත්නායක මහත්මයා ශ්‍රීමති මහත්මිය ලක්ෂ්මී මහත්මිය ඒ කල්යාණ මිත්‍ර සංසදය මේක තීනාදි මුක්තයන් හීනාදි මුක්තයන් ඇසුරු කරනවා ප්‍රණීතාදි මුක්තයන් ප්‍රණීතාදි මුක්තයන් ඇසුරු කරනවා කියලා ඒ වගේ ධර්මයේ අපිට කැඩි කැඩි ඇහෙන්නේ. දැන් ධර්මයේ කැමති පුජ්‍යලයෝ ඒක තැනකට රැස් වෙන ස්වභාවය තමයි දකින්නේ. ඉතින් ඒක මතක් කරමින් අපි අද දිනේට සත්‍ය යමකේ පිළිබඳව සාකච්ඡාවක් ආරම්භමු. මේ සත්‍ය යමකේ සාකච්ඡාවට සියලු දෙනාම ඒ පුජ්‍යලයන්ගේ දැනුම් සම්භාරය එකතු කරන්න මම ඉදිරිපත් කිරීමේ ආකාරයෙන් තමයි මේ කාරණේ ඉදිරිපත් කරන්නේ. සත්‍ය යමකේ කියන්නේ පස්වෙනි යමකය. මූල යමකය, ස්කන්ධ යමකය, ආයතන යමකය, ධාතු යමකය, සත්‍ය යමකය. අපි දන්නවා මේ අභිධර්ම දේශනාවල මේ ආකාරයට තමයි එන්නේ. ඉන්ද්‍රිය අපි විභංගේ ගියත් ඒ පිළිවෙල ඒ ආකාරයෙන්මයි යන්නේ.
ස්කන්ධ ආයතන ධාතු සත්‍ය අන්න ඒ ආකාරයට යන්නේ මෙතන යමක ප්‍රකරණෙත් සත්‍ය යමකේ පස්වෙනි යමකේ. එතකොට සත්‍ය යමකේ කියනකොටම මේ මොනවා ගැනද කියන්නේ කියන අපි දන්නවා. උද්දේශයේදී කියනවා මේ සත්‍යයෝ පිළිබඳවයි කතා කරන්නේ. මේ ලෝකේ පවතින සත්‍යයෝ හතරක් තියෙනවා. ඒ සත්‍යයෝ හතර බුදුරජාණන් වහන්සේ තත අඤ්ඤ තත අනඤ්ඤ තත කියන ආකාරයෙන් දේශනා කරා. සත්‍යෝ සත්‍ය වන බවත්, සත්‍යෝ අසත්‍ය නොවන බවත්, සත්‍යෝ අන්‍යාකාර නොවන බවත් දේශනා කරා. මේ දේශනාවේ අපි ඒ කාරණා ධර්ම පැත්තට යන ගමන් මේ සත්‍යමක ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොමද කියලා බලමු. ඒතර උද්දේශයේදී ඒ සත්‍යයෝ ඊළඟට පරිච්ඡේද වාරයේදී සතර සත්‍යයෝ නැත්නම් චත්තාරි සත්‍යානි කියලා දේශනා කරලා තියෙනවා. චත්තාරි සත්‍යානි කියනකොට ඊළඟ පරිච්ඡින්නු දේශවාරයේදී කියනවා දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය කියලා දේශනා කරා. ඒතකොට සත්‍යෝ සතර දෙනා දුක්ඛ සත්‍ය වෙනවා, සමුදය සත්‍ය වෙනවා, නිරෝධ සත්‍ය වෙනවා, මාර්ග සත්‍ය වෙනවා. දැන් මේ සත්‍යෝ හතර දෙනා විභාග වාරයේදී මේ යමක ප්‍රකරණේ විභාග ඉදිරිපත් කරන ආකාරය විභාග වාරය මහා වාර 3කින් සමන්විතයි. මහා වාර 3 එන්නේ ප්‍රඥප්ති වාරය, ප්‍රවෘත්ති වාරය, පරිඤ්ඤා වාරය. අපිට හොඳට පැහැදිලි මොකද්ද මේ ප්‍රඥප්ති වාරය කියන්නේ, මොකද්ද ප්‍රවෘත්ති වාරය කියන්නේ, පරිඤ්ඤා වාරය කියන එකත් අපි හොඳ අදහසක් තියෙනවා. මූලික යමකවල අපි මේක විස්තර කරා. ස්කන්ධ යමකේ ආකාරයෙන්මයි යන්නේ, ආයතන ධාතු ආකාරයෙන්මයි. එතකොට ප්‍රඥප්ති වාරයේදී කරන්නේ ප්‍රඥප්ති සෝදනය. ප්‍රඥප්ති සෝදනය කියනකොට දුක්ඛ සත්‍ය කියනකොට මොකද්ද දුක්ඛ සත්‍ය? දුක්ඛ සත්‍යයේ ඒ නාම ව්‍යවස්ථානයේ විදියට දුක්ඛ සත්‍ය කුමක්ද කියලා පිරිසිදු කරලා අපි දැනගන්නවා. ඒ ප්‍රඥාප්තිය වශයෙන් දුක්ඛ සත්‍ය කුමක්ද කියන එක දැන ගැනීම එතන සිදු කරනවා. ඒතර ප්‍රවෘත්ති වාරයේදී මොකද්ද කරන්නේ? ප්‍රවෘත්ති වාරයේදී උත්පාද ස්වභාවයත්, නිරෝධ ස්වභාවයත්, උත්පාද නිරෝධ ස්වභාවයත් මේ කාරණා තුනම ප්‍රකට කරනවා. උත්පාද කියන්නේ මේ ධර්ම ස්වභාවයේ උත්පාදය. නිරෝධය කියන්නේ ධර්ම ස්වභාවයේ නිරෝධය. උත්පාද නිරෝධය කියන්නේ එක ධර්මයක උත්පාදය බලනකොට අනික් ධර්මයේ නිරෝධය බලනවා. අනික් ධර්මයේ නිරෝධය බලනකොට අනික් ධර්මයේ උත්පාදය බලනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ප්‍රවෘත්ති වාරයේදී විභාග කරනවා. විශේෂයෙන්ම ප්‍රවෘත්ති වාරයේදී කාල 6කින් විභාග කරනවා. පච්චුප්පන්න වාරේ. ඒ කියන්නේ මේ පවතින ස්වභාවය, පච්චුප්පන්න ස්වභාවය. ඊළඟට අතීත වාරය. අතීත වාරය කියන්නේ ඒ ක්ෂණ වශයෙන් හෝ භව වශයෙන් අතීතයට අස්තේට ගියා වූ ස්වභාවය. ඊළඟට අනාගත වාරය කියනකොට ක්ෂණ වශයෙන් භව වශයෙන් තවම ඇති වෙලා නොමැති. ඒ කියන්නේ අනාගත ස්වභාවය. දැන් මේ වාර 3 කියලා ඊට පස්සේ කියනවා අතීත පච්චුප්පන්න අතීත. එක ධර්මයක පච්චුප්පන්න ස්වභාවයත් අනිත් ධර්මයේ අතීත ස්වභාවයත්. ඊළඟට පච්චුප්පන්න අනාගත. එක ධර්මයක පච්චුප්පන්න ස්වභාවයත් අනිත් ධර්මයේ අනාගත ස්වභාවයත්. ඊළඟට අතීත අනාගත. එක ධර්මයක අතීත ස්වභාවයත් එක ධර්මයක අනාගත ස්වභාවයත් මිශ්‍ර කරලා එකම ධර්ම ස්වභාවයේ විවිධ ආකාරයෙන් දැකීමේ ආකාරය. ඊට පස්සේ ඒ ප්‍රවෘත්ති වාරයේදී පුජ්‍යල වශයෙන් බලනවා. පුජ්‍යල වශයෙන් බලනකොට අපි දන්නවා පුජ්‍යලයෝ මේ තල 31. තල 31 තමයි ඕකාසය. ඕකාස වාරයේදී කියන්නේ අවස්ථාව උපදින්නට
පවතින්නට පුළුවන් ස්ථාන 31ක් තියෙනවා තල වශයෙන්. ඒ 31 ඒක වර්ග කරලා තියෙනවා. එතකොට පුජ්‍යල කියනකොට අපි දන්නවා පුජ්‍යලයෝ කාම භූමියේ ඉන්නවා දුගති අහේතුකයෝ ඉන්නවා. සුගති අහේතුකයෝ ඉන්නවා. ද්විහේතුකයෝ ඉන්නවා ත්‍රිහේතුකයෝ ඉන්නවා. මේ පුජ්‍යලයන්ට අමතරව ඉන්නවා අෂ්ටාරි පුජ්‍යලයෝ. ඒතර පුජ්‍යල ස්වභාවයන් දකින්නේ මේ කෝණයෙන් තමයි. තල 31ට මේ පුජ්‍යල ස්වභාවයන් අපිට යොමු කරන්නත් පුළුවන්. ඊළඟට පුජ්‍යල ඕකාශ කියන්නේ ඒ පුජ්‍යලයන් මේ තලයේදී මේ ඕකාශයේදී පවතින්නේ කොහොමද? දැන් බලන්න අපි මේකේ හාත්පසින් දැකීමේ ස්වභාවය. පුජ්‍යල වශයෙන් දකිනවා එකවරක් ඕකාශ වශයෙන් ඒ කියන්නේ තල වශයෙන් තැන් වශයෙන් බලනවා තවත් සැරයක් ඊළඟට පුජ්‍යල ඕකාශ වශයෙන් ඒ පුජ්‍යලයා මේ ස්ථානයේ කියලා බලනවා. ඒ ප්‍රවෘත්ති වාරය අපි මේ කාරණේට ගියාම නැවත බලමු. ඊට පස්සේ පරිඥා වාරය කියන්නේ පිරිසිඳ දැනීම නැත්නම් භාවනා වශයෙන් දැනීම. භාවනා ස්වභාවය. ඒ පිරිසිඳ දැනීමේ ස්වභාවය. පරිඥාව. පරිඥා වාරයේදී තියෙන්නේ කාල 6ක පරිඥාවක් තියෙනවා. හැබැයි උත්පාද ස්වභාවයෙන් පුජ්‍යල ස්වභාවයෙන් උත්පාද පුද්ගල ඒ කියන්නේ පුජ්‍යලයා අතීත කාලයේ පරිඥා කරන්න පුළුවන් අනාගත කාලයේ වෙන්න පුළුවන් වර්තමාන කාලයේ වෙන්නත් පුළුවන් අතීත අනාගත විදිහටත් වෙන්න පුළුවන්. මේ විදිහට කාල 6කට බෙදෙනවා ඒ පරිඥා වාරය. ඉතින් මෙන්න මේක තමයි ස්වභාවය. මේක ස්ට්‍රක්චර් එක අපි පෙන්නලා තියෙන්නේ. මං හිතන්නේ පේනවා ඇති නේද ස්ක්‍රීන් එක යහන මහත්මයා? ඔව් පේනවා සර්. ඔව්. ඒකට ප්‍රඥප්ති වාරය අපි ඉස්සෙල්ලාම ප්‍රඥප්ති වාරය කියන්නේ මේ පිරිසුදු කර ගැනීම. ඒ වචන පරිසමාප්තිය දුක්ඛ සත්‍ය කියන මේක ප්‍රඥප්තියක්. ඒක පිරිසුදු කර ගැනීමේදී කියන පද සෝදන වාරය කියලා එක සැරයක් පද සෝදන මූල චක්‍ර වාරය කියලා තව එකක් සුද්ධ සත්‍ය වාරය. පද සෝදන වාරයේ මූලිකව ඒ පදය එකිනෙකට සෝදනය කිරීම. අපි මේකේ කාරණයක් දෙකක් ගෙන හැර දක්වමු. පද සෝදන මූල චක්‍ර වාරය කියන්නේ එක සත්‍යයක් අනික් සත්‍යයට සම්බන්ධ කරගෙන සෝදනය කරන ස්වභාවය. මුලම පද සෝදන වාරයේ ඒ සත්‍ය වෙන වෙනම සෝදනය කරනවා සුද්ධ කරනවා. දෙවෙනි එකේදී ඒ සත්‍ය අනික් සත්‍යයත් එක්කලා බැඳලා වක්‍ර බැඳලා සෝදනය කරනවා. එතකොට ඒක තමයි පද සෝදන මූල චක්‍ර වාරය. ඊට පස්සේ සුද්ධ කරන ලද ඒ ප්‍රඥප්තියින් සුද්ධ සත්‍ය වාරය කියලා තවත් සැරයක් විග්‍රහ කරනවා. ඊළඟට සුද්ධ සත්‍ය මූල චක්‍ර වාරය කියලා චක්‍ර බැඳලා විග්‍රහ කරන හැටි. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ප්‍රඥප්ති වාරයේදී එන්නේ. අපි ඒක තවදුරටත් ගිහිල්ලා යමක එන ප්‍රමාණය බලමු. පද සෝදන වාරයේ අනුලෝමක වශයෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රත්‍යනීක වශයෙන් අහනවා. ඊළඟට අනුලෝම වශයෙන් අහනවායි කියන කාරණේදී ප්‍රකෘති ස්වභාවයෙන් අහනවා. එතකොට ප්‍රකෘති ස්වභාවයෙන් අහනකොට අනුලෝම පුච්චාවක් තියෙනවා. ඒකෙම පටිලෝම පුච්චාවක් තියෙනවා. ඒ කාරණේම අපි එක උදාහරණයක් වශයෙන් මම අනික් එකක් අරන් බලමු. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අපි මේක පොතට ගිහිල්ලා අපිට එන්නත් පුළුවන්. මට මේ පිටු කියපොද. මොකද කියවනේ? සත්‍ය යමකේ සත්‍ය යමකේ පද සෝදන වාරයේ අනුලෝම යමකේ දුක්ඛ සත්‍ය පිළිබඳව අනුලෝම යමකේ 493 පිටුව. අපි මේක 439 මම පොතට ගිහිල්ලා එන්නම්. සත්‍ය යමකේ
චත්තාරි සත්‍යානි දුක්ඛ සත්‍යං සමුදය සත්‍යං නිරෝධ සත්‍යං මාර්ග සත්‍යං. දැන් මෙතන කියනවා දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛය කියන දුක්ඛ ස්වභාවය දුක්ඛ සත්‍යද කියලා අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේම දුක්ඛ සත්‍යං දුක්ඛං ඊළඟට ඒ ප්‍රශ්නේ අනිත් පැත්තට අහනවා දුක්ඛ සත්‍යං දුක්ඛං. එතකොට මෙතන දුක්ඛං කියනකට සම්නිට්ඨාන ස්වභාවය. එතකොට ඒ දුක්ඛං කියන එක ස්ථිර කරගෙන දුක්ඛ සත්‍යද කියලා ප්‍රශ්නේ අහනවා. ඊට පස්සේ දුක්ඛ සත්‍යං දුක්ඛං කියලා ප්‍රශ්නේ අහනවා. මේ උද්දේශ වාරයේදී ඊළඟට සමුදයටත් සමුදය සත්‍යං සමුදය සත්‍යං සමුදයෝ. අපි මේ අහන ක්‍රමය අපි දන්නවා මේ විදිහට නිරෝධෝ නිරෝධ සත්‍යං නිරෝධෝ මග්ග සත්‍යං මග්ගෝ. මේ අනුලෝම වශයෙන් ආන ඇති. එතකොට ප්‍රතිලෝමයේදී මේ ප්‍රශ්නේ අහනවා න දුක්ඛං දුක්ඛ නොවනවා නම් න දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍ය නොවේද කියලා ප්‍රශ්නේ අහනවා. ඒකෙම මේක අනුලෝම පුච්චාව. එතකොට ඒකේ පටිලෝමයක න දුක්ඛ සත්‍යං න දුක්ඛං. මේ කියන්නේ මේ ප්‍රත්‍යනීකයමකේ මේ අනුලෝමයමකේ අපි ඉස්සෙල්ලා කතා කරේ අනුලෝමයමකේ අනුලෝම පුච්චාව තියෙනවා පටිලෝම පුච්චාව තියෙනවා. ඊළඟට මේ ප්‍රත්‍යනීකයේත් අනුලෝම පුච්චාව තියෙනවා පටිලෝම පුච්චාව තියෙනවා. එතකොට අනුලෝමේ ප්‍රകൃතියෙන් ප්‍රශ්නය අහනවා මේ ප්‍රත්‍යනීකයේදී න ආකාරයෙන් ප්‍රශ්නය අහනවා. හත්පසින් දකින හැටි. දැන් මේ ප්‍රශ්නෙට අපි යමු ආපහු අර මේකෙදී අපි පොඩ්ඩක් විග්‍රහ කරලා තියෙනවා මේක දකින්න පුළුවන් ආකාරයට. මොකද්ද මේ දුක්ඛ සත්‍යය? අපි දුක්ඛ සත්‍ය මොකද්ද කියන එක පස්සේ පොඩ්ඩක් බලමු. දුක්ඛ සත්‍යය කියනකොට දුක්ඛ සත්‍යය චතුරාර්ය සත්‍යයෙන් සමාවෙන්න සර් ගැලරි එක පොඩ්ඩක් වහමු සර්. ගැලරි එක පොඩ්ඩක් ක්ලෝස් කරමුද? නැත්නම් මැක්සිමයිස් කරන්න සර් පේජ් එක. මෙතන ඉන්නේ. හරි. ඔව්. හොඳයි. හරි. දැන් මේක පේනවද ඇද්ද මේ තව පොඩ්ඩක් පේනවා සර්. හොඳට පේනවා. එතකොට මේක අපි වෙනත් ආකාරයකට දකින්න බලමු. මොකද්ද දුක්ඛ සත්‍යය කියන්නේ? සම්පූර්ණ දුක්ඛ ස්වභාවය. අපි දුක්ඛ ස්වභාවය පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී දේශනා කළා තියෙනවා. කොහොමද දුක්ඛ සත්‍යය දකින්නේ? දුක්ඛ සත්‍යය දකින්න ඕන පීඩන ස්වභාවයෙන්. පීලනට්ටේන දුක්ඛ සත්‍යය දකින්න ඕන සංකත ස්වභාවයෙන්. සංකතට්ටේන දුක්ඛ සත්‍යය දකින්න ඕන සංතාප ස්වභාවයෙන්. දුක්ඛ සත්‍යය දකින්න ඕන විපරිණාම ස්වභාවයෙන්. යම්කිසි ධර්මයක් මේ ලක්ෂණ හතරෙන් යුක්ත නම් ඒක ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යයයි. මෙන්න මේ විදිහටයි දේශනා කළා තියෙන්නේ. පළවෙනි අවුරුද්දේ චතුරාර්ය සත්‍ය පොතේ රේණුකාණී චන්ද විමහාවදෝ මේ කාරණා එකිනෙක වෙන විදිහටම විස්තර කරලා තියෙනවා. ඒ වගේම දුක්ඛතික පොත්වල ඒ කියන්නේ භාවනා 1 2 කියන පොත්වල විස්තර කරනවා හැම ධර්මයේම යම්කිසි ධර්මයක් පීඩන ස්වභාවයෙන් යුක්ත නම් යම්කිසි ධර්මයක් සංකත ස්වභාවයෙන් යුක්ත නම් යම්කිසි ධර්මයක් සංතාපයෙන් නම් විපරිණාමයෙන් නම් ඒක ඒකාන්ත දුක්ඛ සත්‍යයි. මේ සංකත සංතාප විපරිණාම කියන්නේ පීඩනේ ඇති කරන ස්වභාවය. ඒකට ප්‍රධාන ලක්ෂණය පීඩන ස්වභාවයයි. ඒතර පීඩන ලක්ෂණය ඇති කරන්න පුළුවන් සංකත ස්වභාවයෙන් සංතාප ස්වභාවයෙන් විපරිණාම ස්වභාවයෙන්. එතකොට දුක්ඛ සත්‍ය කියන එක අපි දකින දුක දැනෙන දුක කියන්නේ බොහොම පොඩි කොටසක්. අපිට දැනෙන්නේ කායික දුක්ඛය සහ චෛතසික දුක්ඛය. අපිට ඇඟට රිදුමක් දැනෙනකොට අපි කියනවා හරි දුකයි.
චෛතසික දුක්ඛයක් දෝමනස්යක් වුණාම හරි දුකයි. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මේ දෙක නෙවෙයි. දුක්ඛ සත්‍ය කියන්නේ මේ කාරණේට ඔබෙන් පිටින ඊටාම ගාම්භීර ඊටාම විශාල කොටසක්. හැබැයි අපි දකින්නේ කායික දුක සහ චෛතසික දුක මේ ජීවත් වෙන කාලේ. එතකොට මොකක්ද එහෙනම් දුක්ඛ සත්‍යය? දුක්ඛ සත්‍යය කියන්නේ මේ කායික දුක්ඛේ චෛතසික දුක්ඛේ සහ තවත් තියෙනවා සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය. අපි කොටස් තුනකින් බෙදුවොත් දුක්ඛ සත්‍යය දුක්ඛ දුක්ඛය සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය කියලා අපි කියනවා. ඒ සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය දකින්නේ නැහැ, හැංගිලා තියෙන්නේ. සැපයි කියලා කරන හැම කාර්යයෙම සැප කියලා අපි ලබා ගන්නා සියලු දේම දුක උපදවන ස්වභාවයමයි තියෙන්නේ. අන්න ඒ සංස්කාර දුක සකස් කිරීමේ ස්වභාවය තමයි ඒ සංස්කාර දුක්ඛය. අපිට උදාහරණ වශයෙන් පස්සේ අපි කතා කරමු. දුක්ඛ සත්‍ය කියන්නේ මේ කායික දුක්ඛේ චෛතසික දුක්ඛේ සහ ඉතිරි අපිට නොපෙනෙන ඒ දුක්ඛය. එතකොට දුක්ඛ සත්‍ය අහන ප්‍රශ්නේ දුක්ඛේ දුක්ඛ සත්‍යද කියලා අහනවා. එතකොට දුක්ඛේ කියලා මෙතන නම් කරන්නේ මේ කායික දුක්ඛේ සහ චෛතසික දුක්ඛේ. ඒවා තමයි දැනෙන දුක. අපි දන්නවා සච්ච විභංග සූත්‍රයේදී නැත්නම් ප්‍රථම මංගල බුදුරජාණන් ධම්මචක්කපවත්තන සූත්‍රයේදී විස්තර කළා දුක්ඛේ විස්තරයන් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා අවසානයේදී කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධයේ දුක ඒ ස්කන්ධ දුක්ඛය ඒ ස්කන්ධ දුක්ඛය කියන එක අපිට දැනෙන්නේ නැහැ. ඒ ස්කන්ධ දුක්ඛයට අපි හිතන්නේ මේ දුක්ඛ ස්වභාවයේ කායික දුක්ඛේ චෛතසික දුක්ඛේ තමයි දුක්ඛේ ස්කන්ධ දුක්ඛේ හැංගිලා තියෙන්නේ. එතකොට මෙතන විස්තර කරනවා දුක්ඛය දුක්ඛ සත්‍යයේද කියලා අහනවා. එතකොට දුක්ඛය කියන්නේ කායික දුක්ඛේ චෛතසික දුක්ඛේ. ඒ කායික දුක්ඛේ චෛතසිකේ දුක්ඛ සත්‍යයි. ඒකත් දුක්ඛ සත්‍යයක කොටසක්. එසේය කියලා විසර්ජනාව කරනවා. මේ සත්‍යයමකේ විසර්ජනා කරන හැටි. එසේය ඊට පස්සේ කියනවා පටිලෝමේ ඒකේ මහානව දුක්ඛ සත්‍ය දුක්ඛේද දුක්ඛ සත්‍ය කියන එක මූලික කරගෙන අහනවා සම්නිට්ඨානය කරන දුක්ඛේ වේද කියලා අහනවා. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මේ මුළු එක. දුක්ඛ සත්‍ය දෙකේ එකතුව. කායික දුක්ඛය චෛතසික දුක්ඛය තබා අවශේෂ දුක්ඛ සත්‍යයි. දුක්ඛය නොවේ. එතකොට දුක්ඛේ නොවේ. කායික දුක්ඛේද චෛතසික දුක්ඛේද දුක්ඛය වූයේම දුක්ඛ සත්‍යයි. එතකොට මේ කාරණේට හරියටම උත්තරයක් දෙනවා. කායික දුක්ඛේ චෛතසික දුක්ඛේ තබා අවශේෂයේ දුක්ඛ සත්‍යයි. මේක ඇරලා දුක්ඛ සත්‍යයට ඇතුල් වෙනවා. දුක්ඛේ නොවේ. මේ දුක්ඛය කියන එකට ඇතුල් වෙන්නේ නැහැ. කායික දුක්ඛේ චෛතසිකයේ දුක්ඛය වූයේම දුක්ඛ සත්‍යද වේ. මේක දුක්ඛේ වූයේම දුක්ඛ සත්‍යයි. ඔන්න දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙන බව ප්‍රකාශ කරනවා. එතකොට මේවේ අභිදේයාර්ථ අපි බලමු මොනවද මේ කායික දුක්ඛේ චෛතසික දුක්ඛේ කියන්නේ. කායික දුක්ඛේ චෛතසිකේ කියන්නේ දුක් සහගත කාය විඥානයේ වේදනා චෛතසිකය. ඊළඟට චෛතසික දුක්ඛේ කියන්නේ දෝමනස්ස සිද්දකේ වේදනා චෛතසිකය. එතකොට මෙතන වේදනා චෛතසික තුනක් තියෙනවා මේ කායික දුක්ඛේට. මේවා තමයි අපිට දැනෙන්නේ වේදනා ස්වභාවය. එතකොට A - B කියලා අපි දාලා තියෙන්නේ මේ කායික දුක්ඛය නොවන දුක්ඛ සත්‍යයේ අවශේෂ දුක්ඛය. ලෞකික සිත් 81යි චෛතසික 51යි ඉන්ද්‍රිය බද්ධ රූප 28යි
ඒකෙන් අයින් කරනවා දුක් සහගත කාය විඥානය සහ දෝමනස්ස වේදනාව වර්ජිත. මේ චෛතසික 51 තියෙනවා දෝමනස් මේ වේදනාව. ඒ වේදනාව අර සිත් තුනේ වේදනාව මෙන්න මෙයම අයින් කරනවා. දුක් සහගත කාය විඥානය සහ දෝමනස්ස වේදනාව වර්ජිත. ඒක තමයි මේ අවශේෂ දුක්ඛය. දුක්ඛ සත්‍ය මොකද්ද? අභිදේයාත් ලෞකික සිත් 81යි චෛතසික 51යි ඉන්ද්‍රිය බද්ධ රූප 28යි. ඉන්ද්‍රිය බද්ධ රූප 28යි. අපි සාමාන්‍ය සියලුම රූප ගන්නෙ නැහැ. ඒවා බාහිර රූප අපිට මෙතෙන්ට අවශ්‍ය නැති නිසා. මෙන්න මේක තමයි අභිදේයාත්. එතකොට දැන් ප්‍රත්‍යනීකේ බලමු. මේ කාරණේම දැන් ප්‍රත්‍යනීකය අහනවා න දුක්ඛං දුක්ඛේ නොවූයේ දුක්ඛ සත්‍ය නොවේද? දුක්ඛේ නොවූයේ දුක්ඛ සත්‍ය නොවේද? මේ දුක්ඛය කියන්නේ මේක. දුක්ඛේ නොවූයේ කියන්නේ මේ කාණ්ඩයට පිටින් තියෙන සියලුම ධර්ම. ඒවා ඊළඟට දුක්ඛ සත්‍ය නොවේද කියලා. ඒතකොට අහන ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා කායික දුක්ඛේ චෛතසික දුක්ඛේ තබා අවශේෂ දුක්ඛය අවශේෂයේ දුක්ඛේ නොවේ. මේක ඇල්ල දුක්ඛේ නෙවෙයි. දුක්ඛ සත්‍ය වේ. ඒක දුක්ඛ සත්‍යයට ඇතුළත්. දුක්ඛයද දුක්ඛ සත්‍යද තබා අවශේෂය දුක්ඛයද නොවූයේම දුක්ඛ සත්‍යද නොවේ. ඒ කියන්නේ දුක්ඛයයි දුක්ඛ සත්‍යයයි තබා අවශේෂය. ඒ කියන්නේ මේකටත් පිටින් මේ මුළු එකටත් පිටින් තියෙන කොටස. ඒක දුක්ඛයද නොවූයේම දුක්ඛ සත්‍යද නොවේ. ඒක දුක්ඛ සත්‍ය වෙන්නේත් නැහැ දුක්ඛය වෙන්නේත් නැහැ. ඔන්න ඒක තමයි අනුලෝම පුච්චාව ප්‍රත්‍යනීකේ අනුලෝම පුච්චාවට උත්තරේ. පටිලෝම පුච්චාව මේකේ අනිත් පැත්තට අහනවා. දුක්ඛ සත්‍ය නොවූයේ දුක්ඛේ නොවේද? දුක්ඛ සත්‍ය නොවූයේ දුක්ඛ සත්‍ය කියන්නේ මේක ඒක නොවූයේ කියන්නේ පිට. ඒක දුක්ඛේ නොවේද? ඒක අපිට හොඳට පැහැදිලි වෙනවා දුක්ඛේ වෙන්න බෑ. මේකෙන් පිට බලන්නේ. එසේය වන්න උත්තරේ දෙන්න. මේක තමයි ඒකේ ප්‍රත්‍යනීක යමකේ. මෙතකොට හරියටම දුක්ඛේ දුක්ඛ සත්‍යේ අර්ථ විග්‍රහය සර්ව සම්පූර්ණයි. මේකේ කාරණා මොන හරි කතා කරන්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ආන්න අපිට මේක සාකච්ඡා කිරීමේ වාරයක් විදිහට තමයි අපි මහත්මීන් අපිට සමාවෙන්න මම ප්‍රශ්නයක් අහන්න. දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ අභිදේයාර්ථවලදී තෘෂ්ණාව හැර චෛතසික 51නේ. එතකොට මේ කායික දුකයි චෛතසික දුකයි කියන එක මොන චෛතසිකයටද යන්නේ? වේදනාව. ඔව් අපි එතකොට වේදනාවත් අයින් කරොත් චෛතසික 50ක් වෙනව නේද? මේ ඔබතුමිය අහන්නේ දුක්ඛ සත්‍යයට දුක්ඛ සත්‍ය කියන්නේ කායික දුකයි චෛතසික දුකයි එකතු කරගෙන තවත් දුක් කොටාසයක් තියෙන බව. එතකොට දුක්ඛ සත්‍යයට ඇතුළත් කායික දුකයි චෛතසික දුකයි. මේකනේ පැහැදිලිව පේන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ මේ ලොකු රාමුම. දුක්ඛ සත්‍ය සංග්‍රහිත වෙනවා දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙනවා කායික දුකයි චෛතසික දුකයි. ඊට අමතරව තවත් දුක් කොටාසයක් ඇතුළත් වෙනවා. මේ දුක් කොටාසේ හැංගිලා තියෙන්නේ අපිට දැනෙන්නේ නැහැ. අපි සැපයි කියලා කරන බොහෝ කාරණා මේ කාම භූමියේ සැපයි කියන රූප භූමියේ සැපයි කියන කාරණා ඔක්කොම දුක්ඛ සත්‍යයට අයිති. මං කරේ යමුනා මහත්මියගේ ප්‍රශ්නය ඇහුවේ දැන් අපි කායික දුකයි චෛතසික දුකයි කියන සිත් තුනේ වේදනාව අයින් කරා නම් ඇයි ඉතිරි හරියට 51ක් ගත්තේ 50ක් කියලා. ඔව් ඒක හරි. අනිත් සිත්වල වේදනා චෛතසිකයේ මේ ඉදිරි A-B කියන කොටසේ තියෙනවා. අනිත් සිත් තව සිත් 81කින් 3ක් ගියාම තවත් සිත් 78ක් තියෙනවානේ. ඔව්. ඒ 78 වේදනා කියන චෛතසිකය තියෙනවා. අපි අයින් කරේ අර සිත් තුනේ වේදනාව විතරයි. ඒ නිසා අපිට චෛතසික 50 නෙමෙයි චෛතසික 51ම ගන්න වෙනවා. ඔව් ඒ වුණත් අපි ලෞකික සිත් 81ම ගන්නව නේද?
ඔව් ලෞකික සිත් 81ම ගන්න හින්දාම තමයි ඒ සිත්වල තියෙන වේදනාව 81න් අපි අයින් කරානේ සිත් 81 ගන්නවා. දැන් අතන අයින් කරේ සිත් 3 චෛතසික 3ක් විතරයි. ඉතිරි චෛතසික ගොඩක් තියෙනවානේ. ඔව්. මේමයි. දැන් ලෞකික සිත් 81 කියන්නේ අර සිත් 3ක් ඇතුළුව. ඔව්. එතකොට ඒ සිත් 3 අයින් කරේ වේදනා චෛතසිකය පමණයි. ඒ සිත්වල තව චෛතසික ගොඩක් තියෙනවා. එතකොට අපිට සිතුයි ඒ ඉතිරි චෛතසික ටිකයි අනිත් සිත් 78 සියලුම චෛතසික වේදනාවත් ඇතුළුව. එතකොට අපිට චෛතසික 50 නෙවෙයි 51ම ගන්න වෙනවා. හේතුව තමයි අර ඉතිරි සිත් 78 තියෙන වේදනාව අපි දාන්න ඕන. සිත් 80 වෙන්නේ ඇයි කියන එක මම එතන මට තේරෙන හැටියට එතන අපි අයින් කරපු චෛතසිකය වෙන්නේ ලෝභ චෛතසිකය කියලා. අයින් කරපු චෛතසිකය වේදනා චෛතසිකයනේ. ලෝභ චෛතසිකය. ලෝභය කියන්නේ වේදනාව කියන්නේ දෙකක්නේ. මාත්මේගේ ප්‍රශ්නේ හරියට පොඩ්ඩක් අහනවද ඉස්සරයක්? දැන් අපි තෘෂ්ණාව කියන එකෙන් අපි විභාගෙදී ඇහුවොත් අපි කියන්නේ ලෞකික සිත් 81යි ලෝභය හැර චෛතසික 51යි රූප 28යි කියලානේ. එතකොට අපි දුක්ඛ සත්‍ය කියන එක විග්‍රහ කළේ එහෙමනේ. දැන් මෙතනදී මට තියෙන ප්‍රශ්නේ තමයි මට ඒක පාඩම් කරනකොටත් ආවා තෘෂ්ණාව කමා කායික දුක චෛතසික දුකද හැර චෛතසික 51 කියන්නේ මම කල්පනා කරේ මොකද්ද මෙතන මේ කායික දුක චෛතසික දුක කියන එක හැර වුණොත් තවත් එකතු වෙන්න අඩු වෙන්න ඕනේ නේද කියලා. නෑ මහත්මිය පොඩ්ඩක් බලන්න මේ දුක්ඛ සත්‍යයේ යටම ඩෙෆිනිෂන් එක බලන්න දුක්ඛ සත්‍යය. ඒ කියලා කියන්නේ මේ මුළු රවුම. දුක්ඛ සත්‍යය කියන්නේ ලෞකික සිත් 81යි චෛතසික 51යි ඉන්ද්‍රිය බද්ධ රූප 28යි. මෙතන 51 කියන්නේ ලෝභ චෛතසිකේ විතරයි අයින් කරලා තියෙන්නේ. දුක්ඛ සත්‍යයේ ඒ සියලුම කොටස එනවා. දැන් එතකොට ගැටලුවක් නැහැ නේද ඔබතුමීගේ ප්‍රශ්නෙට? ඔව්. දුක්ඛ සත්‍ය කියන්නේ මේක එහෙමමයි අපි ඉගෙන ගත්ත ක්‍රමෙමයි. ඒකේ වෙනසක් නැහැ. එතකොට 51 කියන්නේ අයින් කරේ ලෝභ චෛතසිකයේ පමණයි. හරි? ඔව්. එතකොට මේ A-B කියන්නේ අපිට නොදැනෙන අපේ ඇඟට නොදැනෙන දුක් කොටාසයක් තියෙනවායි කියන එක ප්‍රකට කරන්න. ඒක සංස්කාර දුක්ඛය. සංස්කාර දුක්ඛය කියන එක ප්‍රකට එකක් නෙවෙයි. අපි සංස්කාර දුක්ඛය ප්‍රකට කරන්න තමයි මේ A-B එක එන්නේ. ඒක තමයි යමකෙත් ප්‍රකට කරන්නේ A-B. ඒ කියන්නේ මේ දුක් නොවන දුක් කියලා දැනෙන්නේ නැති දුක්ඛ සත්‍යයේ කොටසක් තියෙනවා කියන එක ප්‍රකට කරන්න. මේකේ හොඳට ඒක පිළිගන්න කරනවා. ඒ කියන්නේ එක සංස්කාර දුක්ඛය නැත්නම් ස්කන්ධ දුක්ඛය නැත්නම් පංච උපාදානස්කන්ධ දුක්ඛය. අන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛය තමයි මේක. දැන් මේක විස්තර කරන තැන හොඳට මතකද පළවෙනි අවුරුද්දේ රේණුකානි චන්ද විමල හාමුදුරුව විස්තර කරනවා මොකද්ද දුක්ඛය? බ්‍රහ්මයන්ගේ දුක්ඛය මොකද්ද? දිව්‍ය ලෝක දුක්ඛය මොකද්ද? යම් කිසි දෙයක් අපි මම උදාහරණයක් වශයෙන් දුන්නොත් තව මිනිත්තු 2-3ක් ඒකට ගන්නම් අපිට ඕන නම් අපි බලාපොරොත්තු වෙන ඇඳුමක් ගන්න. අපි ඇඳුමක් ගන්න. නැත්නම් කාර් එකක් ගන්න කියලා හිතමු. කාර් එකක් ගන්න කියලා කල්පනා කරපු වෙලාවේ ඉඳන් ඒ තෘෂ්ණාව මත අපි විවිධ පීඩන ස්වභාවයකටපත් වෙනවා. ඒක ගන්න සල්ලි හොයන්න ඕන. ඒක ගන්න විශේෂයෙන් දැනුම හොයන්න ඕන. ඊට පස්සේ ඒක ගත්ත වෙලාවේ ඉඳන් ඒක ආරක්ෂා කරන්න අපි මහන්සි ගන්නවා. ඊට පස්සේ ඒක ආරක්ෂා කරනවා කියන්නේ අපි මේක කවුරුත් හුරයිද කියලා බලනවා. නවත්තන්නේ කොහෙද කියලා බලනවා. ඔන්න ওই වගේ බොහෝම දුක් කොටසක් තියෙනවා. නොපෙනෙන සැපයි කියලා ගන්න හැමදේම දුක් ස්වභාවය. අන්න ඒක පෙන්වන්නයි මෙතන මේ විස්තර කරේ. මම හිතන්නේ හොඳයි. කොහොම පිං පැහැදිලි. අපිට මේ වෙන ප්‍රශ්නයක් තියෙනවද? දුක්ඛ සත්‍ය පිළිබඳව තව ප්‍රශ්නයක් නැත්නම් අපිට යන්න පුළුවන් සමුදයට. ඔව් සර් ප්‍රශ්න නැහැ වගේ නේද? සමුදයට යමු එහෙනම්. සමුදය සත්‍ය විග්‍රහයේදී මෙන්න මෙහෙමයි කරන්නේ. ෆුල් ස්ක්‍රීන් එක දාන්න සර්.
සමුදය සත්‍ය විග්‍රහයේදී මේකත් ඉන්නේ මේ විදිහටම සමුදයෝ අනුලෝම යමකය අනුලෝම යමකේ අනුලෝම පුච්චාව අනුලෝම යමකේ පටිලෝම පුච්චාව ඊට පස්සේ ඒ ප්‍රත්‍යනීකේ යමකේ අනුලෝම පුච්චාව ප්‍රත්‍යනීකේ යමකේ පටිලෝම පුච්චාව එතකොට මෙතන මම අර ප්‍රශ්නේ පුච්චාවේ ඒ සන්නිට්ඨානයේ සංසේ අපි විස්තර කරන්න ඕනේ නැහැ මං හිතන්නේ අපි කවුරුත් දැන් ප්‍රකට නිසා ඒක දන්නවා කියලා මම හිතනවා එතකොට මෙතන අහන ප්‍රශ්නේ සමුදයෝ සමුදය සත්‍යන්ති සමුදයෝ කියන්නේ හේතු වෙන කාරණේ යම් කිසි දෙයක් ඉපදීමට හේතු වෙන කාරණේ සමුදයෝ සමුදය අර්ථ විග්‍රහ කරලා තියෙනවා මම ඒක පස්සේ පෙන්නන්නම් එතකොට සමුදයෝ සමුදය සත්‍යන්ති සමුදය සත්‍යයේද කියලා ප්‍රශ්නය අහනවා. එතකොට ඒකට විසර්ජනාව දෙනවා සමුදය සත්‍යං තපෙත්වා අවශේෂ සමුදයෝ සමුදය සත්‍ය හැර අවශේෂ සමුදයෝ අවශේෂ සමුදයෝ කියන්නේ සමුදය සත්‍ය හැර වෙනත් සමුදයෝ තියෙනවා න සමුදය සත්‍යං සමුදය සත්‍ය නෙවෙයි සමුදය සත්‍යං සමුදයෝ චේව සමුදය සත්‍යං සමුදය සත්‍ය සමුදයත් වෙනවා සමුදය සත්‍යත් වෙනවා අන්න ඒකට තමයි මෙතන පෙන්වුම් කරන්නේ සමුදයෝ කියන්නේ යම් කිසි දෙයකට හේතු වන්නා වූ කාරණා එතකොට දුක් උපදවන්නට හේතු වන්නා වූ කාරණා මෙතන එහෙමයි කියන්නේ එතකොට ඒකට සමුදය සත්‍ය කියන්නේ එක කොටසක් ඊට අමතරව අවශේෂ සමුදයෝ තියෙනවා. එතකොට සමුදය සත්‍යං කියන කොටසට තමයි තෘෂ්ණාව කියන එක අපි අර්ථ විග්‍රහ කරන්නේ. අපි දෙය අර්ථ සමුදය සත්‍යං කියන එක සමුදය සත්‍යං තෘෂ්ණාවයි. අවශේෂ සමුදයෝ කියන්නේ අවශේෂෝ සමුදයෝ තෘෂ්ණාව හැර අවශේෂ කෙලෙස් 9 අකුසල් සිත් 12 අකුසලයට අරමුණු වන්නා වූ ලෞකික අකුසලයට අරමුණු වන්නා වූ කුසල සාසබ වූ කුසලයෝ මේ සියල්ලම එන්නේ සමුදයට මේක සච්ච විභංග සූත්‍රයෙන් නිර්දිෂ්ට ක්‍රමයට තමයි ගන්නෙ සච්ච විභංග සූත්‍රයේ සච්ච විභංගයේදී විස්තර කරනවා පස්සාකාර සමුදයක් ඒක මං හිතන්නේ මතක ඇති පස්සාකාර සමුදය පළවෙනි එක තෘෂ්ණාව. එතකොට තෘෂ්ණාව කියන සමුදය සත්‍ය කියන්නේ තෘෂ්ණාවමයි. හැබැයි ඒට අමතරව තව අවශේෂ සමුදයෝ තියෙනවා. ඒ සියල්ලටම කියනවා සමුදයෝ කියලා. එතකොට ඒ සියල්ල සමුදයෝ නම් මෙන්න මෙහෙමයි ඒකට විසර්ජනය වෙන්නේ. සමුදයෝ සමුදය සත්‍යන්ද කියලා අහනවා. එතකොට කියනවා සමුදය සත්‍යං තපෙත්වා අවශේෂ සමුදයෝ න සමුදය සත්‍යං සමුදය සත්‍ය හැර අවශේෂ සමුදයෝ සමුදය සත්‍ය නෙවෙයි ඔන්න උත්තරේ දෙනවා සමුදය සත්‍යං සමුදයෝ චේව සමුදය සත්‍යං සමුදය සත්‍ය සමුදයත් වෙනවා සමුදය සත්‍යත් වෙනවා කියලා උත්තරේ දෙනවා ඒකේ පටිලෝම පුච්චාව සමුදය සත්‍යං සමුදයෝති කියලා අහනවා. සමුදය සත්‍යය සමුදයද? ඔව්. ඇයි සමුදය සත්‍යය තියෙන්නේ සමුදයෝ තුලමයි. ඒකට ආමන්තා. දැන් ඊට පස්සේ මේකේ ප්‍රත්‍යනීකය අහනවා. ප්‍රත්‍යනීකයේදී අහනවා අනුලෝම පුච්චාව. න සමුදයෝ ඒ කියන්නේ සමුදය නොවන අවස්ථාව. මේ සමුදය නොවනවා කියන්නේ මේ උත්තෙන් සම්පූර්ණයෙන් පිට. න සමුදයෝ න සමුදය සත්‍යන්ති. ඒක සමුදය සත්‍ය නෙවෙයිද? ඔව්නේ මේක පිටින් එනවා නම් සමුදය සත්‍ය වෙන්න බෑ. ආමන්තා කියලා උත්තරේ දෙනවා. ඔව් ඒක ඇත්තයි කියලා. පටිලෝම උපිච්ඡාව. න සමුදය සත්‍යං. සමුදය සත්‍ය නොවන අවස්ථාවේ න සමුදයෝති කියලා අහනවා. සමුදය සත්‍යං මේ කොටස ඒක නොවනවා නම් මේ ඔක්කොම කොටස වෙනවා. එතකොට ඒකට උත්තරේ දෙනවා සමුදය සත්‍යං තපෙත්වා අවශේෂෝ සමුදය සත්‍ය හැර අවශේෂයෝ
සමුදයෝ න සමුදය සත්‍යං. සමුදය වෙනවා හැබැයි සමුදය සත්‍ය වෙන්නේ නැහැ. ඊළඟට කියනවා සමුදය සත්‍යං. සමුදය සත්‍යං මේ කොටස සමුදය සත්‍යං සමුදය සත්‍ය වෙන ගමම තපෙත්වා අවශේෂෝ න චේව සමුදයෝ. ඒකේ සමුදය සත්‍යං සමුදය සත්‍යං ච සමුදය සත්‍යං සමුදය සත්‍යං ච තපෙත්වා අවශේෂෝ න චේව සමුදයෝ නච සමුදය සත්‍යං. ඒක පිටින් එනවා සමුදය වෙන්නෙත් නැහැ සමුදය සත්‍ය වෙන්නෙත් නැහැ කියලා විස්තර කරනවා. එතකොට මෙතන මේ සමුදය සත්‍යං කියන එකට අර්ථ විග්‍රහ වේදයාත සමුදය සත්‍යං කියන්නේ තෘෂ්ණාව, අවශේෂෝ කියන්නේ අර සත්‍ය විභංග ආකාරයෙන් නිද්දිස්ස ඒ සමුදයෝ දුක එකතු වන්න හේතු වන්නා වූ අනික් කාරණා. අවශේෂ එතන මේ අර කෙලෙස් 9යි ඒ කියන්නේ කෙලෙස් 10න් ලෝභය අයින් කරලා ඉතුරු ටිකනේ කෙලෙස් 9 කිව්වේ. කෙලෙස් 9 ඊට පස්සේ අකුසල් සිත් 12 කියනකොට ඒ අකුසල් සිත් 12 තියෙන චෛතසික ධර්මات අයිති වෙනවද? එකතු වෙනවා. අකුසල් සිත් 12 කියන තැන අකුසල චිත්තෝත්පාදයෝ මෙතන එක ලියලා තියෙනවා. ලෝභය හැර අවශේෂ කෙලෙස් හැර අනික් අකුසල සිත් සහ අනික් අකුසල චෛතසික. ඊට අමතරව මෙතන අඩුයි මේ පොතේ කියලා තියෙන්නේ මෙච්චරයි. සත්‍ය විභංග සූත්‍රයේ තියෙනවා ඊට අමතරව ශාස්ත්‍රව වූ තුන් කුසල මූලයෝද. ඊට පස්සේ ශාස්ත්‍රව වූ තුන් කුසල මූලයන් හා සංප්‍රයුක්ත උපදනා වූ කුසලයෝද. දැන් එතකොට ඔන්න ආවා තෘෂ්ණාව, අවශේෂ क्लेशෝ, අවශේෂ අකුසල ධර්මයෝ. මෙතන අකුසල සිත් කියලා දැම්ම එක වැරදි. අකුසල ධර්මයෝ වෙන්න ඕන. එතකොට අකුසලයට අරමුණු වන්නා වූ කුසල මූලයෝ, ඒ කුසල මූලයන් සහ අකුසලයට අරමුණු වන්නා වූ කුසල ධර්මයෝ. ඒ සියල්ලම පස් ආකාර සමුදයක් පෙන්වනවා. ඒක මම ලියලා වැද්ද. සර් එතන මේ ඇයි අකුසලයට අරමුණු කුසල ධර්ම කියලා පෙන්නන්නේ? ශාස්ත්‍රව වූ කුසල ධර්මයෝ. ශාස්ත්‍රව වූ කුසල ධර්මයෝ. ශාස්ත්‍රව ධම්මා. ශාස්ත්‍රව වූ කුසල ධර්මයෝ. ඒ කියන්නේ එතකොට මේ මාර්ග සිත් අයින් කරලා. මෙතන මං හිතන්නේ මං ලියලා අඩුවෙන් ඇති. මේක පිටුවේ 220 පිටුවේ තියෙන්නේ මෙන්න මේ විදිහට. තෘෂ්ණාව හැර නව ක්ලේශයෝද නව ක්ලේශයන් හා සමග එකට උපදනා වූ 12 අකුසල චිත්තෝත්පාදයෝය. අකුසල චිත්තෝත්පාදයන්ට අරමුණු ලෞකික කුසල චිත්තෝත්පාදයෝය කියන ලද සමුදය සාමාන්‍ය ගනු ලැබේ. එතකොට සියලුම ශාස්ත්‍රව වූ කුසල ධර්මයෝ ටික ගන්නවා සමුදයෝ කියන කාරණයට. එතකොට සමුදය සත්‍ය දකින්න ඕන ආයුන ලක්ෂණයෙන්, නිදාන ලක්ෂණයෙන්, සංයෝග කරන ලක්ෂණයෙන්, පරිබෝධ ලක්ෂණයෙන්. ආයුනට්ටේන, නිදානට්ටේන, සංයෝගට්ටේන, පරිබෝධට්ටාන කියන මේ අර්ථයෙන්ම සමුදය හඳුනා ගන්න ඕන. එතකොට තමයි ඒක සමුදය සත්‍ය වෙන්නේ. සර් එතන න සමුදය කිව්ව එක පොඩ්ඩක් පැහැදිලි කරන්න සර්. ඔව්. එතකොට න සමුදයට අපි අර්ථ දක්වලා නැහැ. න සමුදයට අර්ථ දැක්වීම අපි කරමු. න සමුදයට අර්ථ දැක්වීම තියෙන්නේ 220 පිටුව අවසානයයි 221 මුලයි වචනා මාර්ගය. වාචනා මාර්ගයේ 220 පිටුව අවසානය සමුදය සත්‍යයේද තබා ඉතිරි සත්‍ය තුනද සත්‍ය විනිර්මුක්ත වූ මාර්ග චිත්තෝත්පාද 29 ඵල චිත්තෝත්පාද 37ද ඓන්ද්‍රිය බද්ධ ඉතුජ රූප කලාප දෙකද ප්‍රඥප්තිය යන මේ ධර්මයෝ ගනු ලැබේ. ඒ න සමුදයට රවුමෙන් පිට ටික රවුමෙන් පිට ධර්ම. ලොකු රවුමෙන් පිට. ඒක අභිධේයාර්ථ මෙතන ලියලා නැහැ.
සමුදය සත්‍යය තබා ඉතිරි සත්‍ය තුන මේ න සමුදයට උත්තරේ න සමුදයට උත්තරේ මෙතනින් පිට එන එකට අභිධේයات අපි ලියලා නැහැ ඒකේ එන හැටිය සමුදය සත්‍යය තබා ඉතිරි සත්‍ය තුන සත්‍ය විනිර්මුක්ත වූ මාර්ග චිත්තෝත්පාද 29 ඵල චිත්තෝත්පාද 37 ඒ කියන්නේ මාර්ග චිත්තෝත්පාද 29 සත්‍යයට ගණන් ගන්නෙ නැති නිසා සත්‍ය විනිර්මුක්ත බවෙන් ඵල චිත්තෝත්පාද 37 ඉන්ද්‍රිය බද්ධ නො වූ ඉතුජ රූප කලාප දෙක ප්‍රඥප්තිය යන මේ ධර්මයෝ ගනු ලැබෙති. මේක ඒ පිටුව පරිහරණය කරොත් නැවත අපිට මේ කාරණය තේරුම් ගන්න පුළුවන්. එතන අර ඍතුජ රූප කලාප සම්බන්ධයෙන් මේ අනින්ද්‍රිය බද්ධ කොටසයි ඉන්ද්‍රිය බද්ධ කොටසයි අතරේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඉන්ද්‍රිය බද්ධ ඒක ශරීරස්ත වෙන්නේ ඉන්ද්‍රිය බද්ධ වෙනකොට රූප අයින්ද්‍රිය වෙනකොට ඉන්ද්‍රිය බද්ධ නො රූප කලාප බාහිර රූප කලාප ඒ රූප කලාප දෙක කියන්නේ මට ඒක රූප කලාප දෙකයි කියලා තියෙන්නේ අයින්ද්‍රිය බද්ධ ඉතුජ රූප කලාප දෙක මොකක්ද ඒ රූප කලාප දෙක කියන එක නම් මට විග්‍රහ කරන්න අමාරුයි දැන් ඉන්ද්‍රිය බද්ධ නො වූ රූප කලාප ටික දුක්ඛ සත්‍යයට අයිති නොවන ස්වභාවය පෙන්වුම් කරනවා. වෙන මහත්මියකට මේ ගැන කතා කරන්න තියනවද? මේක අපි සාමාන්‍යයෙන් කියනකොට මේ සමුදය සත්‍යය කියලා අපි ගෙනහැර දක්වන එක ගැඹීර විදිහට ඇතුළට බහින අදහස. මේක දකින්න මේ කාරණා දකින්න අපිට කැමැත්තක් ඇති කිරීම තමයි මගේ බලාපොරොත්තු වුණේ. ඒකයි මේ විදිහට අපි වර්ග කළා සමුදය කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය සත්‍යයට පිටින් තියෙන්නේ මොනවද කියලා අපි දකින්නේ. අපිට යන්න පුළුවන් ද ඒ ළඟ එකට එහෙමනම් මේ ආයෝන ලක්ෂණය, නිදාන ලක්ෂණය, සංයෝග ලක්ෂණය, පලිබෝධ ලක්ෂණය මම හිතන්නේ අපිට කියවගත්තොත් හුඟක් හොඳයි. මේ ආයෝන කියන්නේ නැවත නැවත ඇති කරන ස්වභාවය. නිදානය කියන්නේ මේක නිදන්ගතව වගේ. ඒ කියන්නේ ආපහු භවෙන් භවයට යන ස්වභාවය. මේ සංයෝග කරන ස්වභාවය. පලිබෝධ කරන කියන්නේ නිවනට පලිබෝධයක්. විදර්ශනාවට පලිබෝධයක්. සමතේට පලිබෝධයක් කියන ආකාරය. ඒ ලක්ෂණයෙන් යුක්ත යම්කිසි දෙයක් වෙනවා නම් ඒක සමුදය සත්‍යයි කියලා විස්තර කරලා තියෙනවා. මේ කාරණේ හුඟක් හොඳට දකින්න පුළුවන් පටිසම්භිදා මග්ගපාළියේදී විස්තර කරලා තියෙනවා මේ එකිනෙක කාරණා වෙන වෙනමගෙන රේණුකාණි චන්දවිමල හාමුදුරුවන්ගේ පොතේ චතුරාර්ය සත්‍ය පොතේ මේ කාරණා පෙන්වු කරනවා. අපි ඊළඟ එකට යමුද නිරෝධ සත්‍යයට. හොඳයි සර් ඊළඟට යමු. නිරෝධ සත්‍යය නිරෝධ සත්‍යං මේ කියන්නේ නිර්වාණය. මොකද නිර්වාණය කියන එක මෙන්න මේ විදිහට අර්ථ විග්‍රහ කරනවා. මේකේ පිටු අංකය අපි දාලා නැහැ. හරි. අනුලෝම යමකය. ඊළඟට අනුලෝම යමකේ අනුලෝම පුච්චාව පටිලෝම පුච්චාව 439 වෙනි පිටුව. ඒක මූලික ග්‍රන්ථයේ 439 වෙනි පිටුව. එතකොට වචන මාර්ගයේ ප්‍රත්‍යනීකේ යමකේ ප්‍රත්‍යනීකේ අනුලෝම පුච්චාවයි පටිලෝම පුච්චාවයි. දැන් බලන්න අනුලෝම යමකේ දකින්නකොට නිරෝධ සත්‍ය වේද. එතකොට නිරෝධය කියන ධර්ම ස්වභාවය ඔන්න උක්ත මේක තමයි සම්නිට්ඨානය. නිරෝධය කියන සම්නිට්ඨානය නිරෝධ සත්‍ය වේද මේක සංසය. එතකොට ඒකට උත්තරේ නිරෝධ සත්‍යයේ හැර අවශේෂ නිරෝධය නිරෝධ සත්‍ය නොවේ. නිරෝධ සත්‍යයේ හැර අවශේෂ නිරෝධය නිරෝධ සත්‍ය නොවේ. ඊළඟට ඒත් එක්කම කියනවා නිරෝධ සත්‍යය නිරෝධ වේ නිරෝධ සත්‍යද වේ. දැන් මොකද්ද මේ නිරෝධය කියන්නේ? නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණය මේ ඇතුළත කොටස. නිරෝධ ඒ සත්‍යයෙන් තොර තවත්
නිරෝධ කොටසක් තියෙනවා. ඒකට කියනවා පොදු නිරෝධය. නැත්නම් නිරෝධ සාමාන්‍ය කියලා. මේ නිරෝධ සාමාන්‍ය කියනකොට මේ නිරෝධ શબ્දයෙන් යුක්ත යම්කිසි නිරෝධයක්. නිරෝධය කියන්නේ නිරුද්ධ වීම. නිරුද්ධ වීම තමයි නිරෝධය. අපි නිරෝධයේ අර්ථ විග්‍රහයත් බලමු. නිරෝධය කියන්නේ නිරුද්ධ වීම අර්ථයයි. මොනවද නිරුද්ධ වෙන්නේ? එනම් නිරෝධ සාමාන්‍ය හා නිරෝධ සත්‍යයි. නිරෝධ සාමාන්‍ය පොදු නිරෝධය. අපි නිරෝධ શબ્දයට ගන්න පොදු නිරෝධය හා නිරෝධ සත්‍යයි. මොකද්ද නිරෝධ සාමාන්‍ය? නිරෝධ සාමාන්‍ය කියනකොට මේ පොදු නිරෝධය කියනකොට තදාංග නිරෝධය. තදාංග නිරෝධය කියන්නේ කාමාවචර කුසලයෙන් යටපත් වන ප්‍රහීන වෙන කෙලෙස් වල අභාවය. කාමාවචරයේ තුලින් ප්‍රහීන වන කෙලෙස් වල අභාවය තදාංග නිරෝධය කියලා කියනවා. ඊළඟට විස්කම්බන නිරෝධය. විස්කම්බන නිරෝධය කියන්නේ මහග්ගත කුසලයෙන් ප්‍රහීන වන නීවරණයේ අභාවය. පංච නීවරණයේ අභාවය නම් වූ නිරෝධය. ඒකට කියනවා විස්කම්බන නිරෝධය. සමුච්ඡේද නිරෝධය. මාර්ග කුසලයෙන් චතුර්විධ මාර්ග කුසලයෙන් අනුසේ කෙලෙස් වල අභාවය නම් වූ නිරෝධය. ඊට පස්සේ පටිපස්සද්ධි නිරෝධය. පටිපස්සද්ධි නිරෝධය කියන්නේ ඵලචිත්තයෙන් සංසිඳෙන්නා වූ කෙලෙස් වල අභාවය නම් වූ නිරෝධය. මේ කියන ඵලචිත්තය ගිනි මැලයක ගින්න නිවුවාම වතුර දාලා තව දුරටත් මේක සංසිඳන ස්වභාවය. ඵල නිරෝධය. පටිපස්සද්ධි නිරෝධය කියලා එකට කියන්නේ. කියන්නේ ඵලචිත්තයෙන් සංසිඳෙන්නා වූ කෙලෙස් වල අභාවය නම් වූ නිරෝධය. ෂණ නිරෝධය. ෂණ නිරෝධය කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ භංගය නම් වූ අභාවය. එතකොට මේ නිරෝධය සර්ව ප්‍රකාරයෙන් ප්‍රකාශ කරලා තියෙනවා නිරෝධ සාමාන්‍ය වල. දැන් මේ කාරණා ටික දැක්කහම දැන් අපි බලනවා මොකද්ද නිරෝධ සත්‍යයයි මේ පොදු නිරෝධයයි අතර තියෙන සම්බන්ධතාවය. එතකොට නිරෝධය කියන්නේ මේ සියලු ආකාරයෙන්ම නිරුද්ධ වීම. සියලු ආකාරයේ නිරුද්ධ වීමේ එක කොටසක් තමයි නිරෝධ සත්‍යය. ඔන්න ඔය එතකොට නිරෝධ සත්‍යය දකින්න ඕනේ මේ නිර්වාණය දකින්න ඕනේ මේ ආකාරයෙන්. නිරෝධ සත්‍යයේ ලක්ෂණ නිස්සරණ ස්වභාවය විවේකට්ඨේ නිස්සරණට්ඨේ විවේකට්ඨේ අසංකතට්ඨේ අමතට්ඨේ කියලා කියනවා. එතකොට මේ නිස්සරණ ස්වභාවයයි මේ ස්වභාවයෙන් දකින්න ඕනේ නිරෝධ සත්‍යය. එතකොට මෙතන කියනක අපිට නිරෝධේ නිරෝධ සත්‍ය වේද? උත්තරේ නිරෝධ සත්‍යයේ හැර අවශේෂ නිරෝධයේ නිරෝධ සත්‍ය නොවේ. නිරෝධ සත්‍ය නිරෝධයේද වේ නිරෝධ සත්‍යයේද වේ. ඒක අපිට පැහැදිලි දැන් මෙතන. පටිලෝම පුච්චාවේ අහනවා නිරෝධ සත්‍යයේ නිරෝධ වේද? නිරෝධ සත්‍යයේ නිරෝධයේ ඇතුළතද? ආමන්තා. ඔව්. නිරෝධ සත්‍යයේ නිරෝධයේ කොටසක්. ආමන්තා. දැන් බලන්න ප්‍රත්‍යනීකේ. ප්‍රත්‍යනීකේ බලනවා කියන්නේ මේකෙන් පිට බලන ක්‍රමය. නිරෝධේ නොවූයේ නිරෝධ සත්‍ය නොවේදයත්. නිරෝධේ නොවූයේ කියන්නේ මේ පිට. මුළු එකෙම පිට. නිරෝධේ නොවූයේ නිරෝධ සත්‍ය නොවේදයත්. ඔව්නේ මේ නිරෝධේ නොවූයේ කියන්නේ පිට. නිරෝධ සත්‍ය වෙන්න බෑ. ආමන්තා. එතකොට පටිලෝම පුච්චාව අහනවා නිරෝධ සත්‍ය නොවූයේ නිරෝධ නොවේදයත්. නිරෝධ සත්‍ය නොවූයේ කියනකොට මේ පොඩි එකෙන් පිට සම්පූර්ණයෙන්ම. එතකොට නිරෝධ සත්‍යයේ හැර අවශේෂ නිරෝධයේ නිරෝධ සත්‍ය නොවේ. නිරෝධ සත්‍ය හැර අවශේෂ නිරෝධයේ නිරෝධ සත්‍ය නොවේ. නිරෝධේ වෙයි. නිරෝධයේද නිරෝධ සත්‍යයේද හැර අවශේෂය. ඒ කියන්නේ නිරෝධයයි නිරෝධ සත්‍යයයි හැර අවශේෂය මේ පිටින් තියෙන එක. ඒක නිරෝධයේද හැර අවශේෂ නිරෝධයේද නොවේ. නිරෝධ සත්‍යයේද නොවේ. ඒක නිරෝධය වෙන්නෙත් නැහැ නිරෝධ සත්‍ය වෙන්නෙත් නැහැ. ඒකට තියෙන අභිදේයාර්ථය. ඒ මෙතෙන්ට අභිදේයාර්ථය එන්නේ මෙන්න මේ විදිහට. අභිදේයාර්ථය 221 පිටුව බලන්න වාචනා මාර්ගයේ ඡේදය 2. අමාවෙන් මට ප්‍රශ්නයක් තියෙනවා. නිරෝධ සාමාන්‍ය කියන එකයි නිරෝධයයි කියන එක දෙකක් කියලා කිව්වනේ. දැන් අපි නිරෝධ සත්‍ය කියන එක. එතකොට දැන් මෙතනදී සමුච්ඡේද ප්‍රහාණය කියන එක එන්නේ නැහැ නේද නිරෝධ සාමාන්‍යයේදී.
ඒකට එන්න පුළුවන් මොනවද කියලා මට කියන්න පුළුවන්ද? තදංග විස්කම්බන පටිපස්සද්දි ෂණ එහෙමද හිතන්න ඕනේ. ඔබතුමේ අහන්නේ මේ සමුච්ඡේද නිරෝධය කියන්නේ මොකක්ද? නෑ නිරෝධ ඔව් නිරෝධ සාමාන්‍යයයි නිරෝධ සත්‍යයයි කිව්වහම අපි සමුච්ඡේද ප්‍රහාණය කියන එක නේද නිරෝධ සත්‍යයේදී හිතන්නේ. නිරෝධ සත්‍යය කියන්නේ නිර්වාණය වෙන මොකුත් ඔව් නෙවෙයි. නිර්වාණය. එතකොට සියලු කෙලෙස් වල සමුච්ඡේද ප්‍රහාණය නේද? ඔය සරල විදිහෙන් දකින්න හරිය හැටිය ඒක ඔව්. ඇයි පටිපස්සද්ධිය තියෙන්නේ? පළවලින් මොකද්ද කරන්නේ? පටිපස්සද්ධිය. ඔව්. අනුශයන්ගේ කෙලෙස් ප්‍රහාණය කරනවා. ඊළඟ පටිපස්සද්ධියෙන් මොකද්ද කරන්නේ? ඉතිරි වෙලා තියෙන කෙලෙස් යටපත් කරනවා. කෙලෙස් නෑ ඉතිරි වෙලා කෙලෙස් නැහැ. ඒ කෙලෙස් වල තිබුණ ස්වභාවයෙන් තිබෙන එකෙන් සංසිඳීම තමයි කෙරෙන්නේ. එතකොට මේ මාර්ග සිතෙන් කෙලෙස් ප්‍රහාණය වෙනවා. මාර්ග සිතට පස්සේ ඵල චිත්තේ උපදිනවා. ඵල චිත්තෙන් කෙරෙන්නේ ඒ ප්‍රහාණ වුණ කෙලෙස් වලින් සංසිඳීම ඇති කිරීම. නැත්නම් ඵල චිත්තේ ඒකේ කෘත්‍යයක් නැහැනේ. ඵල චිත්තේ කෘත්‍යය ඒක තමයි සංසිඳන ස්වභාවය. අනික එක ක්ෂණ නිරෝධය කියන්නේ මොකක්ද? අපිට රහතන් වහන්සේ නමක් අපි දන්නවා සෝපාදිශේෂ නිර්වාණය අනුපාදිශේෂ නිර්වාණය කියලා දෙකක් තියෙනවා. රහතන් වහන්සේ රහත් වුණාම ඵල චිත්තය ඊට පස්සේ ඵල චිත්තයෙන් ඵල සමාපත්තියෙන් ඉන්නවනම් ඵල චිත්තේ ඊට පස්සේ ඒත් එයාට දුක්ඛ සත්‍යය තියෙනවා. මේකේ ඊළඟ පරිච්ඡේද දෙකේ ස්ලයිඩ් දෙකේ අපි පෙන්වන්න යන්නේ එහෙමයි. දුක්ඛ සත්‍යය රහතන් වහන්සේට දුක්ඛ සත්‍යය තියෙනවද? රහතන් වහන්සේට දුක්ඛ සත්‍යය තියෙනවද? තියෙනවනේ ස්කන්ධ පරිහරණය කිරීමේ දුක. හරි. ස්කන්ධ පරිහරණ දුක්ඛය තව දුරටත් එයාට ඉතුරු වෙලා තියෙනවා. මේ ආකාරයෙන් සූක්ෂමව දැකීමමයි මේක කරන්නේ. මේ පොත පරිහරණය කරන්න මේ පොතේ තියෙන ඒවා කාරණාමයි අපි ගෙනහැර දක්වන්නේ. පොත පරිහරණය කරන්න පොතේ තියෙනවා ඊටාම සූක්ෂම ස්ථාන ගිහිල්ලා මේ අපි ඒතිය යමකේ ඡේද වශයෙන් උත් අපිට දකින්න පුළුවන්. මම තව වෙලාව ගොඩක් නැහැ. මට දීලා තියෙන වෙලාව මේ වෙලාව ගියයි කියලා මම ඊළඟට යමුද එන නිරෝධ සත්‍ය මාර්ග සත්‍යයට මේ මාර්ග සත්‍යයේදී අපි දකිමු මේක වෙනත් ආකාරයකින්. දැන් මාර්ග සත්‍යය කියනකොට මෙන්න බලන්න මාර්ගය මේක පිටුව 219 221 වාචනා මාර්ගයේ පිටුව මේකම තියෙන මාර්ග සත්‍යය මෙහෙම අනුලෝම පුච්චාව පටිලෝම පුච්චාව කියලා දෙකක් තියෙනවා. අනුලෝම පුච්චාව අනුලෝම යමකේ අනුලෝම පුච්චාව පටිලෝම පුච්චාව. ඒතර අනුලෝම පුච්චාවේදී මෙහෙම අහනවා මාර්ගය මාර්ග සත්‍ය ભેද. ඊළඟට අහනවා පටිලෝම පුච්චාවේ මාර්ග සත්‍ය මාර්ගයේ ભેද. මේක අපි දන්නවා සම්නිට්ඨානේ සංසේ බෙදා ගන්න ආකාරය දන්නවා. එතකොට විසර්ජනාව මාර්ග සත්‍ය හැර අවශේෂ මාර්ගයේ වෙයි. මාර්ග සත්‍ය නොවේ. මාර්ග සත්‍යය මාර්ගයේද වේ මාර්ග සත්‍යයේද වේ. දැන් මෙන්න මේක තමයි මේ කාරණය. මාර්ගය කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගසිත හතරේ දෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියටම අපි දැනගන්න ඕන. මේ කියන්නේ මාර්ග සත්‍යය. අපි දන්නවා මාර්ග සත්‍යයට විනිර්මුක්ත මාර්ගසිතේ තව කොටස් තියෙන බව. ඒකින්ද අපි දැනගන්න මේ මාර්ග සත්‍යය කියන තැන අභිධේයාර්ථයෙන්නේ මාර්ගසිත හතරෙහි යෙදෙන්නා වූ මාර්ගාංග 8 එච්චරමයි. වෙන මොකුත් නෙවෙයි. මාර්ගාංග 8 පමණයි. සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග 8. එතකොට මාර්ගය කියනකොට මාර්ග සත්‍ය නෝන මේ ඒ කියන්නේ මාර්ගය. මාර්ගය කියන්නේ මාර්ගය කියලා නම් කරලා තියෙන සියල්ලම. ඒක ප්‍රඥාප්තියක් වශයෙන් මාර්ගයේ විදියට නම් කරලා තියෙනවා. මාර්ගය මාර්ග શબ્දය අර්ථ කොට ඇති මග්ග සාමාන්‍ය
සකට මාර්ගය, ජංග මාර්ගය, මාර්ග සත්‍යයද ඇතුළත්. ඒතර මාර්ගය කියනකොට මේ සියල්ලම මග්ග සාමාන්‍ය පස්සේ කියමු. ඒතර මග්ග සාමාන්‍ය මෙන්න මේ පොදු මාර්ගයේ අභිදේයාර්ථ. මෙන්න බලන්න A B පොදු මාර්ගයේ අභිදේයාර්ථ. සහේතුක විපාක ක්‍රියා හා මහග්ගත සිත්වල ඇති පංචාංගික මාර්ගය. ඒකත් මාර්ගයක්. මහා කුසල් සිත් 8 ඇති අට්ටාංගික මාර්ගය. ඵල සිත් 4 ඇති අට්ටාංගික මාර්ගය. මිත්‍යා මාර්ගය, ජංග මාර්ගය, සකට මාර්ගය. මේ මාර්ග શબ્දයෙන් යුක්ත මාර්ගය. මේකට කියනවා මග්ග සාමාන්‍ය නොහොත් පොදු මාර්ගය. මේ ටික ඔක්කොම අපි මේ ටික හොඳටම දන්නවනේ. සහේතුක විපාක ක්‍රියාවල තියෙන පංචාංගික මාර්ගය. ඒ බිරතිය දෙන්නේ නැහැ. එතකොට මහා කුසල් සිත් 8 බිරතිත් එක්කලා අට්ටාංගික මාර්ගය මේ දෙනවා. ඒ චෛතසික 8ම අපි යොදනවා. ඵලසිත 4 ඇති අට්ටාංගික මාර්ගය. ඒක මාර්ග සත්‍යයෙන් තොරයි, විනිමුක්තයි. එතකොට මිත්‍යා මාර්ගයේ, ජංග මාර්ගයේ, සකට මාර්ගයේ මේ ඔක්කොම මාර්ග සාමාන්‍ය. මේක හරියට බලන්න මෙන්න මේ පිටුවේ මේක හොඳට අභිදේයාර්ථ විස්තර කරනවා. දැන් අපි කාරණේට යමු. පිටුව ලියලා තිනවා 219යි 221යි පිටු දෙකේ. එතකොට මෙතන විස්තර කරනවා අභිදේයාර්ථ අපි දැන් කතා කරා. එතකොට මෙන්න මෙහෙමයි අනුලෝම පුච්චාව කියන මාර්ගය මාර්ග සත්‍ය වේද. මාර්ගය කියනක මාර්ග සත්‍ය වේද. මාර්ග සත්‍ය හර අවශේෂ මාර්ගයේ මාර්ගය වෙයි. මාර්ග සත්‍ය නොවේ. මාර්ග සත්‍ය මාර්ගයේද වේ, මාර්ග සත්‍යයේද වේ. ඒ කාරණේ මාර්ග සත්‍ය මාර්ගයේද වේ. ඊළඟට අහනවා මාර්ග සත්‍ය මාර්ගය වේද. ඔව්. මාර්ග සත්‍ය මාර්ගය තුල තියෙන මාර්ගයයි. ඔන්න ඕක තමයි. ඊට පස්සේ මාර්ග සත්‍ය දකින්න මේ ලක්ෂණ වලින්. වෙන ලක්ෂණ වලින් දකින්න එපා. නීයානික ලක්ෂණයෙන් හේතුට්ට නීයානිකත්වයේ ඊළඟට හේතුට්ට දස්සනට්ට ආදිපත්තේට්ටය කියන මේ කාරණා හතරෙන්මයි මාර්ග සත්‍ය දකින්න ඕන. මේක පිටින් දකින මාර්ගය ගන්න එපා. ඒක මාර්ග සත්‍ය නෙවෙයි. යම්කිසි කාරණයක් මේ ලක්ෂණ වලින් යුක්තයි නම් ඒක ඒකාන්තයෙන් මාර්ග සත්‍යයි කියලා දේශනා කරලා තියෙනවා. දැන් බලමු පටිලෝම පුච්චාව. අනුලෝම පුච්චාව පත්‍යනීක යමකේ අනුලෝම පුච්චාව. මාර්ගය නොවූයේ මාර්ග සත්‍ය නොවේද? මාර්ගය නොවෙනවා නම් මාර්ග සත්‍ය නොවේද? ඔව් ආමන්තා. මාර්ග සත්‍ය මාර්ගය නොවූයේ නම් මාර්ගය නොවේ කියන්නේ පිට. ඒක මාර්ගය නොවේ. මාර්ග සත්‍ය නොවේ. ආමන්තා. පටිලෝම පුච්චාව. මාර්ග සත්‍ය නොවූයේ. මාර්ග සත්‍ය නොවූ කියන්නේ මේ පොඩි එකෙන් පිට ඔක්කොම බලන්නේ. එතකොට මාර්ග සත්‍ය නොවේ මාර්ගය නොවේදයක්. දැන් අහන ප්‍රශ්නේ. මාර්ග සත්‍ය හැර අවශේෂ මාර්ගය මාර්ග සත්‍ය නොවේ. මාර්ග සත්‍ය හැර අවශේෂ මාර්ගය මාර්ග සත්‍ය නොවේ. මාර්ගය වෙයි. මාර්ගයේද මාර්ග සත්‍යයේද හැර අවශේෂ ධර්ම මාර්ගයේද නොවේ, මාර්ග සත්‍යයේද නොවේ. ඒ කියන්නේ මේ පිටින් තියෙන එක. මේ මුළු ස්පේස් එකේ තියෙන ගැන මෙන්න විසර්ජනාවේදී විස්තර කරනවා. මේකේ තව මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකෝ මහත්මිය. මේකේ තියෙනවානේ මේ මිත්‍යා මාර්ගයේ, ජංග මාර්ගයේ, සකට මාර්ගය කියලා. එතන මේ ජංග මාර්ගය කියලා කියන්නේ අඩිපාර කියන එකයි, මේ සකට මාර්ගය කියන්නේ කරත්ත පාර කියන එකයි. පොඩ්ඩක් මත. ඔව් ඒක මාර්ග શબ્දයෙන් කියලා තියෙන එක මේ විදිහට කියන්නේ විස්තර කරන්නේ. ජංග මාර්ගය කියන්නේ රතය මාත නැවත කියන්න පුළුවන්ද? ඔව් ජංග මාර්ගය කියන්නේ අඩිපාර, සකට මාර්ගය කියලා කියන්නේ කරත්ත පාර. අන්න හරි. මේක අර මේකේ ප්‍රඥප්තිය ආකාරයට විස්තර කරලා හරියටම මොකද්ද මාර්ගය කියන එක තේරුම් කර ගැනීම තමයි එන්නේ. ඒතකොට මිත්‍යා මාර්ගය කියනකොට අපි මිත්‍යා මාර්ගාංග 8ක් විස්තර කරනවා. මිත්‍යා මාර්ගයේ මේ විදිහට විස්තර කරන්න පුළුවන්. සර් ඒක පැහැදිලි. මේකෙදී අර මුලින්ම තේරිච්ච දෙයක් තමයි අර මේ සර්කල්ස් ටික අඳපු එකෙන් තේරුම් ගත්ත එකක් තමයි මේ දුක්ඛ සත්‍යයේදී විතරයි දුක්ඛ සත්‍ය කියන එක අවුටර් සර්කල් එක. හරියටම හරි.
අනිත් හැමතැනදීම සත්‍ය ටික එන්නේ අර පොදු එක පොඩි ඇතුළත තමයි සත්‍ය ටික ඇවිල්ලා තියෙන්නේ. හරියට හරි. ඒක අපිට දකින්න පුළුවන්. ඒක දකින්නකොට ඒ කාරණේ ඒ පැහැදිලි. රවුන්ඩ් අපි ටික තව ඇන්දම ඒ හතරම සත්‍ය හතරේ ඒක ඉතා පැහැදිලි වෙනවා. තුනක තියෙන එක විදියකට අනිත් එකේ තියෙන්නේ වෙනස් විදියකට. ඒ රත්නායක මහත්මයා කියපු එක හරියටම හරි. ඒක තම තමන්ම ඇත්තටම දකින්න ඕන. මේකේ මම ස්ලයිඩ් දෙකක් පෙන්නන්නම්. අපි මේ විසර්ජනාව කොහොමද දකින්නේ මෙන්න මේක පොඩ්ඩක් දකින්න මේක දැන් උඩ පහත් ක්‍රියන්. අපිට මේ දුක්ඛ සත්‍ය දකින්න ක්‍රමයට මම පොඩ්ඩක් මේ කාරණයක් අපි ඉස්සෙල්ලත් මේක කතා කරා දුක්ඛං කියනකොට අභිධේයාර්ථ දුක්ඛං කියන්නේ මේ කායික චෛතසික දුක්ඛේ සිත් තුනෙහි වේදනාව මේ සිත් තුන කියන්නේ දුක්ඛාගත කාය විඥානයේ සහ දෝමනස්ස සිත් දෙකේ වේදනාව. එතකොට දුක්ඛ සත්‍යං කියන්නේ සිත් 81යි චෛතසික 51යි ලෝභය හැර ඉන්ද්‍රිය බද්ධ රූප 28. අපි ඒක ඉස්සෙල්ලා කතා කරා. දැන් මේක එනම් දුක්ඛ සත්‍යයේ තුල කායික චෛතසික දුක්ඛය ඇත. දුක්ඛ සත්‍ය කියන එකට කායික චෛතසික දුක්ඛයත් එක සුළු කොටසක්. ඊට අමතරව සංස්කාර දුක්ඛය නොහොත් ස්කන්ධ දුක්ඛය නොහොත් පංචස්කන්ධයාගේ දුක්ඛයද ඇත. එය අදුෂ්‍රමාණයයි. එය පිරිසිඳ අවබෝධ කටයුතුයි. මෙන්න මේකින්ද තමයි මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කොට ගත යුතුයි කියලා කියන්නේ. අපිට පේන්නේ නැති නිසා තමයි එහෙම නැත්තම් අපි මේ දන්න දුක්ඛේ කායික දුක්ඛේ චෛතසික දුක්ඛේ සත්තුත් දන්නවා. ඒගොල්ලොත් දන්නවා. ඒගොල්ලන් මානසික දුක්ඛ දැනෙන්නේ නැතුව ඇති. දැනෙනවා. හැබැයි ප්‍රකාශ කරන්නේ මේ පිරිසිඳ දැනගන්න කියලා කියන්නේ මෙන්න මේ අදෘශ්‍යමාන ස්වභාවය. හැබැයි අපිට මේක දකින්න පුළුවන් මේ ආකාරයෙන්. ජලයේ පාවෙන හිම කන්දක ඊටාම සුළු කොටසක් එළියට පේනවා. මේ එළියට පේන කොටස දුක්ඛං කියන ස්වභාවයෙන් අපිට දකින්න පුළුවන්. මේක හිතන්න මම මේක මෙතනකින් පොතක ග්‍රන්ථයකින් තිබුණ එකක් නෙවෙයි. මේක දැනෙන්නේ අපිට මේ දුක එනකොට තමයි මට දෝමනස්යක් මට හිත අමාරුවක් ආවයි කියලා. ඔව් ඇඟට සහ සිතට දැනෙන්නේ. නොපෙනෙන දුක්ඛය දුක්ඛං තපෙත්වා අවශේෂං. මේ අවශේෂ දුක්ඛය යට වෙලා තියෙන්නේ. දකින්නේ නැහැ. හිමකන්ද සම්පූර්ණයෙන් දුක්ඛ සත්‍යයි. මේ හිමකන්ද මුළු එකම තමයි දුක්ඛ සත්‍යය. හැබැයි අපිට දැනෙන්නේ මෙන්න මේ කොටස විතරයි. මේක මේ භාවනාවට නැත්නම් තවදුරටත් පරිහරණයට තවදුරටත් තේරුම් ගැනීමට තියෙන පිරිසිඳ අවබෝධ කොට ගත යුතුයි කියන කාරණය වෙන්නේ මේ කාරණේ නිසා තමයි දකින්න ඕන. අපි පිරිසිඳිය යුතුයි. අපි තුලින් දැකිය යුතුයි කියන කාරණේ නේකින්ද. අපි දැන් යමු ප්‍රවෘත්ති වාරයට. ඔය ටිකම තමයි අර පටිච්චන්න දුක අපටිච්චන්න දුක්ඛ කියලා දෙකට බෙදන්නේ ඒකයි නේද? ඔව් විවිධාකාරයෙන් දකින්නේ මේකට. මේක අපි යමු මේකේ තියෙන්නේ මේ ප්‍රවෘත්ති වාරේ. ප්‍රවෘත්ති වාරයේදී අපි දකින්න ස්වභාවය. ප්‍රවෘත්ති වාරයේදී කරමු. හරි. sorry. ප්‍රවෘත්ති වාරයේදී මේ මම පෙන්නලා තියෙන්නේ මේ ප්‍රවෘත්ති වාරයේ උත්පාද වාරයේ වර්තමාන කාලයේ පුජ්‍යල ස්වභාවයේ අනුලෝම යමකයයි අරන් තියෙන්නේ. මේක බොහෝම දිගට යනවා. ඒකෙන් අරගෙන තියෙන්නේ ප්‍රවෘත්ති වාරයේදී ප්‍රවෘත්ති වාරයේ කාල තුනක් මේ වාර තුනක් තියෙනවානේ. උත්පාද නිරෝධ ඒවා විග්‍රහ කරගන්න තම තමන් බැලුවොත් හොඳයි. මේක ඒ තරමටම මේක හරිම ආසයි හිතෙනවා දකින්න. උත්පාද වාරේ උත්පාද ධර්ම ස්වභාවයේ වර්තමාන පච්චුප්පන්න ස්වභාවයේ පුච්චල ස්වභාවයෙන් අනුලෝම යමකට. මේක බලන්න මේ කාරණේ දකින්න. එතකොට මේකේදී නිතරම දෙකක් බඳිනවා. එක දුක්ඛ සත්‍ය මූල සමුදය සත්‍ය මූලී මේ වගේ ගොඩක් තියෙනවා. යමකින් එක කොටසයි ගත්තේ. දුක්ඛ සත්‍ය මුල් කරගෙන සමුදය සත්‍ය මූලී අවස්ථාව බලන්නේ. මෙතන කාරණා දෙකක් තියෙනවානේ. එතකොට දුක්ඛ සත්‍යයේ ඉපදීම බලන්නේ. උත්පාද වාරේනේ.
ඉපදීමයි බලන්නේ. සමුදය සත්‍යයත් ඉපදීමයි බලන්නේ. ඊළඟට දුක්ඛ සත්‍යයත් පච්චුප්පන්න මාර්ගයමයි බලන්නේ. සමුදය සත්‍යයත් පච්චුප්පන්න ස්වභාවයමයි බලන්නේ. දැන් බලන්න මේ වචනවල අපිට දකින්න පුළුවන් තේරුම්. ඊට පස්සේ මේ පුජ්‍යලයා මේ පුජ්‍යල ස්වභාවය අපි දැන් මේ යන්නේ ඕකාස ස්වභාවයට ගිහිල්ලා නැහැ. පුජ්‍යලෝකාස ස්වභාවයටත් ගිහිල්ලා නැහැ. මේ පුජ්‍යලේකට ඒ කියන්නේ යමේකට දුක්ඛ සත්‍ය උපදීනම් මේ අනුලෝම උච්චාව. යමේකට දුක්ඛ සත්‍ය උපදීනම් ඌට සමුදය සත්‍ය උපදීද කියලා ප්‍රශ්නයක් අහනවා. මේ වර්තමානයේ අහන්නේ පච්චුප්පන්නේ. කියන්නේ දුක්ඛ සත්‍ය උපදිනවා නම් එයාට සමුදය සත්‍ය උපදීද කියලා ප්‍රශ්නයක් අහනවා. මේක ධර්මයේ. ඇත්තටම මෙතෙන්ද බැස්සාම මේක යමකේ ධර්ම කොටාසයට බැසීමක්. බලන්න දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන හැටි. විසර්ජනාව. උපදනා වූ සියල්ලටද ප්‍රවෘත්තියේ තෘෂ්ණා විප්පයුත්ත චිත්තේ උත්පාදශනේ. දැන් බලන්න එතකොට මේ අපි ප්‍රවෘත්තිය බලනකොට ෂණ වශයෙන් අපි ප්‍රවෘත්තිය බලනවා. ඉතින් බලන්න උපදනා වූ සියල්ලනටද ඒ කියන්නේ මේ කියන්නේ උත්පාද ස්වභාවයෙන් කියන්නේ ජීවිතයක් ලබන්නා වූ සියල්ලන්නටද ප්‍රවෘත්තියේදී තෘෂ්ණා විප්පයුත්ත චිත්තේ උත්පාදශනේද ඕනට දුක්ඛ සත්‍යය උපදී. උපදනා සියල්ලන්ට දුක්ඛ සත්‍යය උපදින හැටි අපි දන්නවනේ. කාමාවචර භූමියේත් රූපාවචර භූමියේත් අරූපාවචර භූමියේත් උපදන අවස්ථාවේම දුක්ඛ සත්‍යය අපි අපිට දායාදයක් කරගෙන තමයි අපි එන්නේ. ඒක අපි දකින්න පුළුවන් අවිදේයාර්ථාකාරයටත් අපි දන්නවා. ප්‍රවෘත්තියේදී තෘෂ්ණා විප්පයුත්ත චිත්තේ උත්පාදශනේ. තෘෂ්ණා විප්පයුත්ත චිත්තේ උත්පාදශනේ ඕනට දුක්ඛ සත්‍යය උපදී. ඕනට සමුදය සත්‍යය නොද උපදී. ඇයි සමුදය සත්‍යය උපදින්නේ නැත්තේ? තෘෂ්ණා විප්පයුත්ත චිත්තේ උත්පාදශනේ. තෘෂ්ණා විප්පයුත්ත චිත්තේ උත්පාදශනේ සමුදය සත්‍යය නොද උපදී. ඊළඟට කියනවා තෘෂ්ණාවගේ උත්පාදශනේ ඕනට දුක්ඛ සත්‍යද උපදී සමුදය සත්‍යද උපදී. ඊළඟ කියනවා තෘෂ්ණාවගේ උත්පාදශනේ ඕනට දුක්ඛ සත්‍යද උපදී සමුදය සත්‍යද උපදී. මෙන්න මේ කාරණේ කාට හරි විස්තර කරන්න පුළුවන්ද? මේ ඇයි මෙහෙම කියන්නේ? තෘෂ්ණාවගේ උත්පාදශනේ ඕනට දුක්ඛ සත්‍යද උපදී සමුදය සත්‍යද උපදී. අවස ලෝභ මූල සිත් උපදිනකොට එතකොට එතන ලෝභය කියන එක සමුදය සත්‍ය වෙනවා. ඉතුරු කොටස් ටික ඉතුරු චිත්තචෛතසික ධර්මයෝ දුක්ඛ සත්‍ය වෙනවා නේද? ඒ විදිහට ගන්න. ඒකේ විදිහට ගන්නත් පුළුවන්. ඊට අමතරව හැම චිත්තක්ෂණයකම උපදිනවා චිත්තජ රූපය. චිත්තජ රූපය නිතරම දුක්ඛ සත්‍යයි. ඒ විදිහට දකින්නත් පුළුවන්. තෘෂ්ණාවගේ උත්පාදශනේ එන චිත්තජ රූපය මේක ලේසිම ක්‍රමයේ චිත්තජ රූපය දකින්න එක. චිත්තජ රූපේ දුක්ඛ සත්‍යයමයි. එතකොට තෘෂ්ණාවගේ උත්පාදශනේ ඕනට දුක්ඛ සත්‍යද උපදී සමුදය සත්‍යද උපදී. ඊට පස්සේ කියනවා යමෙකුට සමුදය සත්‍ය උපදී නම් ඔහුට දුක්ඛ සත්‍ය උපදීද? සමුදය සත්‍ය උපදින හැම අවස්ථාවම දුක්ඛ සත්‍ය උපදිනවද කියලා අහනවා. උත්තරේ එසේය. මෙන්න මේ කාරණේ මේ විදිහට විස්තර කරනවා පොතේ. සන්නිට්ඨාන පදයාගේ අභිධේයාර්ථ මේ කවුද මේ පුජ්‍යලයා කියලා කියනවා. පුජ්‍යලයා පෘථග්ජන පුජ්‍යලයෝ 4 දෙනා. යටපලස්ත 3 දෙනා. යටපලස්ත 3 දෙනා කියන්නේ අරහත් ඵල පුජ්‍යලයා හැර 3 දෙනාට උත්පාද සමංගීහු උත්පාදශනේ උත්පාද අවස්ථාවේදී. එතකොට මෙතන කියනවා ප්‍රතිසන්දිසිත 19යි චෛතසික 35යි. ප්‍රතිසන්දිසිත 19යි චෛතසික 35යි මේ උත්පාද අවස්ථාවේ. කර්මජ කලාප මේගොල්ලෝ කර්මජ කලාප එකලාම උපදිනවා. එතකොට ඒ කියන්නේ උපදිනකොටම මේ කර්මජ කලාප 3ක් ගබ්බසීයක ස්වභාවය මේ බලන්න මේකේ තියෙන ධර්ම ස්වභාවය මේක ඇතුලේ ගොඩාක් ධර්මයේ ගැබ් වෙලා තියෙනවා. කර්මජ කලාප 3 කියන්නේ ගබ්බසීයක දසක කලාප 3. එනම් කර්මජ කලාප 7 මොකද්ද? ඕපපාතික ස්වභාවය. ඕපපාතික ස්වභාවය මේ කර්මජ කලාප 4. ඒතර කර්මජ කලාප 4 මොකද්ද?
රූපාවචර භූමියේදී කර්මජ කලාප 4යි උපදින්නේ. ජීවිත නවකය. මේ ජීවිත නවක ස්වභාවය. එතකොට මෙන්න මේ පුජ්‍යලයන්ගේ ස්වභාවයෙන් මේක දකින්න. එතකොට මේ පුජ්‍යලෝ මේකට ඇතුළත් වෙන පුජ්‍යලෝ වර්ග කරලා තියෙන්නේ මේ විදිහට. එතකොට පංචෝකාර භූමියේ ප්‍රවෘත්තියේ දැන් පංචෝකාර භූමියේ ප්‍රවෘත්තියේදී මොකද්ද වෙන්නේ? ප්‍රවෘත්තිය ගැන කතා කරන්නේ අපි. ප්‍රවෘත්තියේදී එතකොට තෘෂ්ණා විප්පයුත් සිත් කියනකොට සිත් 77යි. තෘෂ්ණා විප්පයුත් සිත් පංචෝකාර භූමියේ හින්දා සිත් 4ක් අයින් කරා. එතකොට සිත් 77යි. 4යි 10යි සිත් 77යි. පංචෝකාර භූමියේ පංචෝකාර ප්‍රවෘත්තියේ තෘෂ්ණා විප්පයුත් අරූප විපාක 4 වර්ජිත. එතකොට සිත් 77යි චෛතසික 49යි. 49 ඇවිල්ලා තියෙන්නේ ලෝභය, මානය, දිට්ඨිය අයින් කරලා. මෙන්න මේ ස්වභාවයේ පුජ්‍යලෝ. එතකොට මේ පෘථග්ජන පුජ්‍යලයා 4 දෙනායි ආර්ය පුජ්‍යලෝ 8 දෙනා ගැන තමයි මේ කතා කරන්නේ. ඇයි මේ විදිහට වෙන්නේ? මේ චිත්තජ රූප ගැන හිතන්න, කර්මජ රූප ගැන හිතන්න කියලා කියනවා. ඒ කියන්නේ කර්මජ රූප උත්පත්තිචනේ එයා අරගෙන එන්නේ ඒක දුක්ඛ සත්‍යය. චිත්තජ රූපත් දුක්ඛ සත්‍යය. අනික් ධර්ම අර මහත්මයා කිව්වා වගේ අනික් ධර්ම දුක්ඛ සත්‍යයට වැටෙනවා. මේක එකක් විතරයි අපි පෙන්නලා තියෙන්නේ. මේකේ අනික් කීවෙත් මේ විදිහටම විස්තර කරන්න පුළුවන්. ඒ ෂණේ සත්‍යයේ උපදින ආකාරය. මේක ඊටාම් වැදගත්. මේ උත්පාද වාරය කියන්නේ මොකද්ද? උත්පාද ස්වභාවයෙන් දකින අවස්ථාව. වර්තමාන කියන්නේ පච්චුප්පන්න ස්වභාවය. ඒතර උත්පාදයි මේ ප්‍රවෘත්ති වාරයේදී බැඳලා තියෙනවා. උත්පාද වාරයේ, නිරෝධ වාරයේ, උත්පාද නිරෝධ වාරය. නිරෝධ වාරයේදී මේ සංඛ්‍යා දෙකේම නිරෝධය දකිනවා. උත්පාද නිරෝධ වාරයේදී එකක උත්පාදේ දකිනවා, අනිකේ නිරෝධය දකිනවා. මේක අපි ගැඹුරෙන් දැක්කොත් ඒ ආකාරයෙන් ඒ මහා වාර තුන අනුමාර තුන දකින්න පුළුවන්. ඊට පස්සේ වර්තමාන මේ පච්චුප්පන්න අතීත අනාගත දකිනකොට පච්චුප්පන්නේ නම් ධර්ම දෙකේම පච්චුප්පන්නේ බලනවා. අතීත නම් ඒ ධර්ම දෙකේම අතීතය බලනවා. අනාගත නම් ඒ ධර්ම දෙකේම අනාගතය බලනවා. මොකද වෙන්නේ? පච්චුප්පන්න අතීත වෙනකොට පළවෙනි ධර්මයේ පච්චුප්පන්න බලනවා, දෙවෙනි ධර්මයේ අතීතය බලනවා. බලන්න කොච්චර මේක ගැඹීරව යනවද කියලා. අපි එකක් බලමු. තව එකක් බලමු. මේ කාරණේ ගැන වෙන අදහසක් තියනවද? ප්‍රශ්න මොනවාරි තියනවද? මේ පැහැදිලි කරගන්න තියෙන තැනක් තියනවද මේ මහත්මින්ට? සමාවෙන්න වර්තමානයයි අතීතයයි ගලපන්නේ කොහොමද කියලා එකක් පැහැදිලි කරන්න පුළුවන්ද? එක කාරණාවක්. ග්‍රන්ථයෙන් ගනිමු. ප්‍රත්‍යুৎපන්න අතීත නේද ඔබතුමියට ඕන කිව්වේ? මොකක් හරි එකම කොහොමද සම්බන්ධ කරන්නේ කියලා දැනගන්න. ඔව් ප්‍රත්‍යুৎපන්න අතීත නේද? 463 පිටුවේ ඡේදය 32 බලන්න. මම හිතන්නේ එතුමිය කිව්වේ 535 කියලා. මේ ඔව් එතනින් නෙමෙයි නේද පටන් ගන්නෙ. ප්‍රත්‍යুৎපන්න අතීතය පටන් ගන්නෙ 463 පිටුවේ ඡේදය 32. හරිද? 63 පිටුව ඡේදය 32. ඒකේ නිර්දේශය තමයි අපිට තියෙන්නේ. නිර්දේශය කියලා වෙනම නෑනේ කෙනේ. මේ මැදවාරේ නිර්දේශයක් නෑ. එකට දීලා තියෙන්නේ. 463 පිටුවේ ඡේදය 32 බලන්න. ප්‍රවෘත්ති වාරයේ උද්දේශය නිර්දේශය වෙනම දෙන්නේ නෑ. නිර්දේශය විතරයි දෙන්නේ. ඒතරමින්ම ප්‍රශ්නයයි විසර්ජනාවයි දෙකම. මේක උත්පාද වාරය. නෑ ඒක වැරදි. යමෙකුට දුක්ඛ සත්‍යය උපදී නම් ඔහුට සමුදය සත්‍යය උපන්නේ නේද? මේ උත්පාද වාරය. උත්පාද වාරය දාන්න.
මේක ප්‍රතිඋපන්න අතීත. මේක උත්පාද වාරයේ උපදුන ස්වභාවය ඉපදෙන ස්වභාවය දැන් මත්ම එහෙමයි සර්. යමෙකුට දුක්ඛ සත්‍ය උපදී නම් ඔහුට සමුදය සත්‍ය උපන්නේද යත්. එතන අතීත. ඔව්. එතකොට උපදී නම් අපි මේක පාලි පැත්තට යමු බලන්න. යස්ස දුක්ඛ සත්‍යං උපජ්ජති යස්ස දුක්ඛ සත්‍යං උපජ්ජති තස්ස සමුදය සත්‍යං උපජ්ජිතා. එතකොට ජයන්ත මහත්තයා මෙතන උපජ්ජති. එතකොට වර්තමාන ස්වභාවයනේ. තමයි. ඔව්. එතකොට උපජ්ජති තාති කියන්නේ අතීත ස්වභාවය. එතකොට දුක්ඛ සත්‍ය යම් කෙනෙකුට උපදිනවා නම් එයාට සමුදය සත්‍ය අතීතේ ඉපදුනාද? අතීතේ ඉපදුනාද කියලා අහනවා ප්‍රශ්නේ. ඒකට ආමන්තා මේකේ විග්‍රහ කරන්න අමාරුයි. මේකේ එතකොට අපිට යසවාපන සමුදය සත්‍යං උපජ්ජිතාති මේක ස්ටඩි කරන්න ඕන. මේකේ පළවෙනි එකේ කියන්නේ යම් කෙනෙකුට දුක්ඛ සත්‍ය උපදින්නේද ඔහුට සමුදය සත්‍ය කලින් ඉපදුනාද කියලා අහන්නේ. එතකොට මේ සංසාරය ගැනමනේ අහන්නේ අතීත. එතකොට දැන් දුක්ඛ සත්‍ය ඉපදෙනවා කියනකොට එයාට අනිවාර්යයෙන්ම කලින් තණ්හාව තිබුණානේ. තණ්හාව තිබිච්ච හින්දාමයි මේ දැන් ඉපදිලා ඉන්නේ. ඒකට ආමන්තා කියන උත්තරේ කොහොමත් අපිට ලැබෙනවා. වෙනත් විදියක් ඇති බලන්න. නමුත් සරලව ඔය විදිහට හිතා ගන්න පුළුවන් නේද? එතකොට මෙතන දුක්ඛ සත්‍ය උපදීනම් කියන්නේ වර්තමානයේ දුක්ඛ සත්‍යයේ උපදින ස්වභාවය. මේ මහත්මයාගේ මේ දුක්ඛ සත්‍යයේ උපදින ස්වභාවය තියෙනවා නම් එයාට වේලාසනින් අතීතයේදී සමුදය සත්‍ය ඉපදුනේද කියලා අහනවා. ඔව් ඉපදුනායි කියලා උත්තරේ දෙනවා. එතකොට මේක බඳින්නේ අතීත වර්තමාන අතීත ස්වභාවය තමයි මෙතන බඳින්නේ. එකක් වර්තමානයේ තියෙන අනික අතීතයේ යොදලා. එසේ තවද යමෙකුට සමුදය සත්‍යයේ උපන්නේ නම් ඔහුට දුක්ඛ සත්‍යයේ උපදීද. ඒ කියන්නේ ඈත අතීතයේ සමුදය සත්‍යයේ උපන්නේ නම් අතීතයේදී උපන්නේ නම් යට දුක්ඛ සත්‍යයේ උපදීද. දෙන විස්තර කරනවා සුතමන්නා වූ සියල්ලන් ප්‍රවෘත්තියේ චිත්තාගේ භංගෂණේද අරූප මාර්ගයාගේ අරූප යෙහි මාර්ගයාගේ ඵලයාගේ උත්පාදෂණෙහිදයි ඌට සමුදය සත්‍ය උපන්නේය. ඔවුනට දුක්ඛ සත්‍ය නොද උපදී. උපදනා වූ සියල්ලන්ට ප්‍රවෘත්තියේ චිත්තයාගේ උත්පාදෂණේ ඔවුනට සමුදය සත්‍යයේද උපන්නේ දුක්ඛ සත්‍යයේද උපන්නේ කියන මේක විග්‍රහ කරන එක අපි කල්පනා කරලා විග්‍රහ කරන්න ඕන. ඒක ස්ටඩි කරලා විග්‍රහ කරන්න ඕන. මේකේ බඳින හැටි දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි අතීතයයි අනාගතයයි බඳින හැටි මේ විදිහට පෙන්වන්න කරන්න පුළුවන්. මම මේකේ අපිට වෙලාව ගොඩක් නැති නිසා අපි යම් පරිඥා වාරයට අන්තිම පිටුවට පරිඥා වාරයේදී මට ඒක තේරුම් කරන්න පුළුවන්. ඔය ක්‍රම දෙක පරිඥා වාරයට යමු. ඒක නම් කියනවා 248 පිටු ආචරණ මාර්ගයේ අගතියේදී. ඒක අභිදයක් නෙවෙයි. මේකේ ඊටාම අලංකාර විදියට ඒක විස්තර කරනවා කොහොමද පරිඥා ස්වභාවයේදී මේ කාල වලට බෙදන්නේ. මේකේ මෙන්න මේමයි. දැන් පරිඥා මාර්ගය කියන්නේ පරිඥා මාර්ගයේ තියෙන්නේ එක උපාද ස්වභාවයෙන් පුජ්‍යල වාරේ පමණයි කාල 6ටම යනවා. දැන් බලන්න මේක යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳී දනී නම් මේ ප්‍රවෘත්ති ගැන කතා කරන්නේ. මේ ප්‍රවෘත්ති මේ පච්චුප්පන්න වාරේ යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳී නම් පච්චුප්පන්නේ හෙතෙම සමුදය සත්‍ය දුරු කෙරේද යත්. එයා සමුදය සත්‍ය දුරු කරනවාද කියලා අහනවා. එකම අවස්ථාව මේ වල පිරිසිඳී නම් පච්චුප්පන්නේ
සමුදය සත්‍ය දුරු කරේද? ඒ අවස්ථාවේම සමුදය එසේයි. මෙතකොට මේ කියන කාරණේ ධර්ම ස්වභාවය දකින්න දුක්ඛ සත්‍ය පිරිසිදිනවා කියන්නෙම සමුදය සත්‍ය දුරු කරනවා. ඒ ක්‍රියාවලිය දෙක එකට සිද්ධ වෙන්නේ. එතකොට වර්තමානයේ පච්චුප්පන්නේ දුක්ඛ සත්‍ය යම් කිසි කෙනෙක් පිරිසිදිනවා. මේ දුක්ඛ සත්‍ය වර්තමානයේ පිරිසිදිනවා. ඒ අවස්ථාවේම සමුදය සත්‍ය දුරු කරේ. එසේයි උත්තරේ එසේයි. තවද යමෙක් සමුදය සත්‍ය දුරු කරේ නම් එතෙම දුක්ඛ සත්‍ය පිරිසිදීද? එසේයි. මේ දෙකම එකම වෙලාවේ එකම ක්‍රියාවලියක් විදිහට සිද්ධ වෙනවා. ඊළඟට ඒ ප්‍රශ්නේ ඒකේ ප්‍රතිනිකය අහනවා යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදනී නම් පිරිසිඳ දකින්නේ නැත්නම් එතෙම සමුදය සත්‍ය දුරු නොකරේද? එසේයි. මේ දෙකම වර්තමානයේ පච්චුප්පන්නේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. තවද යමෙක් සමුදය සත්‍ය දුරු නොකරේ නම් එතම දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදනීද? එසේයි. ඒ කියන්නේ මේ කාරණා දෙක එකට සිද්ධ වෙන කාරණා දෙකක් බව පේනවා. දැන් බලන්න ඊළඟ වාරයට ගියලා අතීත වාරය. දැන් මේ අතීත වාරය කියන්නේ කාරණා දෙකම අතීතයේ තියන්නේ. යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳ දත්තේ නම් අතීතයේ හෙතෙම සමුදය සත්‍ය දුරු කළේද? අතීතයේ දුරු කරාද? එසේ යා පිරිසිඳ දත්තා නම් සමුදය සත්‍ය දුරු කරා. තවද යමෙක් සමුදය සත්‍ය දුරු කළේ නම් හෙතෙම දුක්ඛ සත්‍ය පිරිසිඳ දත්තේද? එසේ යා අතීතෙම සමුදය සත්‍ය දුරු කරා නම් දුක්ඛ සත්‍යත් පිරිසිඳ දත්තා. මේ කාරණා දෙක එකට සිද්ධ වෙන බව පෙන්වනවා. යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදත්තේ නම් හෙතම සමුදය සත්‍ය දුරු නොකළේද? ඒකේ අනිත් පැත්ත බලනවා. පිරිසිඳ නොදත්තේ නම් දුක්ඛ සත්‍ය දුරු නොකළේද? එසේ තවද යමෙක් සමුදය සත්‍ය දුරු නොකළේ නම් හෙතම දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදත්. එසේ අතීත වාරයේ මේ විදිහට විස්තර කරනවා. දැන් බලන්න අනාගත වාරයේ. යමෙක් මේක අනාගතයේ ඒ විදිහට යන්නේ. ඒකින්ද මම යන්නම් දෙකක් වාර කාල වාර දෙකක් එකට බැඳලා තියෙන තැනක් බලලා. ඔව්. යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳ දනී නම් මේ කියන්නේ පච්චුප්පන්නේ. හෙතෙම සමුදය සත්‍ය දුරු කළේද? අතීත. මේ පච්චුප්පන්න අතීත කියන කාල වාරයට ඇවිල්ලා තියෙන්නේ. යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිදී දනී නම් වර්තමානයේ හෙතෙම සමුදය සත්‍ය දුරු කළේද? අතීතයේ දුරු කළාද කියලා අහනවා. නැති. ඒක සිද්ධ වෙන්නේ නැහැ. තවද යමෙක් සමුදය සත්‍ය දුරු කළේ නම් සමුදය සත්‍ය වේලාසනෙන් දුරු කළේ නම් හෙතෙම දුක්ඛ සත්‍ය පිරිසිඳ දනීද? නැති. එයාට පිරිසිඳ දනීද නැහැ. සමුදය සත්‍ය දුරු කරනකොටම එයා දැකලා තියෙන්නේ. දැන් බලන්න මේකේ ප්‍රත්‍යනීක ස්වභාවය. යමෙක් දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදනී නම් දැන් ආන්නේ දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදනී නම් හෙතෙම සමුදය සත්‍ය දුරු නොකළේද? දැන් මේ ප්‍රශ්නේ අහන්නේ පිරිසිඳ නොදනී වර්තමානයේ. සමුදය සත්‍ය අතීතයේ පිරිසිඳ දුරු නොකළාද කියලා අහනවා. අරහත්ෙම දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදනී. ඇයි? එයා පිරිසිඳ දකින්න දෙයක් නැහැ. සමුදය සත්‍ය දුරු නොකළේය. දුරු නොකළේය. ඒ කියන්නේ දුරු කළා. මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ දුරු නොකළේය. අග්‍රමාර්ග සමංගියාද රහතුන්ද තබා. ඒ දෙකොල්ලම මාර්ගයට සමංගී පුජ්‍යලයක් රාතුන පුජ්‍යලයක් තබා සෙසු පුජ්‍යලයෝ දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදනිත් සමුදය සත්‍යද දුරු නොකළාහු. හරි. තවද යමෙක් සමුදය සත්‍ය දුරු නොකළේ නම් හෙතෙම දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදනී දෙයත්. දැන් අර සමුදය සත්‍ය දුරු නොකර පුජ්‍යලයා දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදනීද වර්තමානයේ. දැන් කියනවා අර්ග මාර්ග සමහංගී පුජ්‍යලතෙම සමුදය සත්‍ය දුරු නොකළේය. දුරු කරන්නේ දුක්ඛ සත්‍ය
පිරිසිඳ නොදනි. එතකොට දුක්ඛ සත්‍ය නොද පිරිසිඳ නොදනි කියන්නේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනවා. එය වර්තමානයේ පිරිසිඳ දකිනවා. අර්ග මාර්ග සමාංගයාද රහතුන්ද තබා සෙසු පුජ්‍යලෝ සමුදය සත්‍යයේද දුරු නොකලාහුය. දුක්ඛ සත්‍යයේද පිරිසිඳ නොදනිත්. ආර්ග මාර්ග සමාංගී පුජ්‍යලයා මේ පටිපදාවට බැහැලා තියෙන්නේ. එයා ඒක නිසා තමයි එයා මෙතනින් වෙන් කරලා තියෙන්නේ. ඔන්න ඒ කාල දෙක බැඳපු ක්‍රමය. අය මහත්මිය ඒ කාරණේ ගැන මොන යමක් කියන්න තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද? මේ පච්චුප්පන්න අතීත වාර දෙක සම්බන්ධ කරලා ධර්ම දෙකක් එකට අරගෙන විස්තර කරන ක්‍රමය. ඇයි චක්‍ර බඳින්නේ කියන එක අදහස මං හිතන්නේ දැන් කාටත් තේරෙන්න ඇති. ඇයි චක්‍ර බඳින්නේ කියන එක? චක්‍ර බඳින්නේ මෙන්න මේ කාරණේ නිසා. එකක් එක කාලයකට තියෙනවා, අනික් එක අනික් කාලයකට තියෙනවා. ඒ දෙක අතර සම්බන්ධය හොයනවා. තේරුණාද ඒක? යමුනා මාත්මේ ඔව් තේරුණා. මම දෙයක් එකතු කරන්නද? පරිඥා වාරයේ විශේෂයක් තියෙනවා. මාර්ග සත්‍යයි නිරෝධ සත්‍යයි අරගෙන නැහැ. මොකද ඒවා පරිඥාවට ගන්නෙ නැති නිසා. හරියට හරි. ඒක හරියටම හරි. ඒ කියන්නේ ලෝකෝත්තර ධර්මයන් පරිඥා කරන්නේ නැහැ. හරියටම හරි. ලෝක ඔව්. එතෙන්දී අපි මුලම ඡේදෙත් අපි ඒක විස්තර මේ කියනවා. ඒ කියන්නේ පරිඥාවට ගන්නෙ නැහැ ලෝකෝත්තර ධර්ම. පිරිසිඳ දැනීම කියන්නේ දුරු කිරීම කියන්නේ ඒ භාවනා වශයෙන් වැඩිීමේ පුජ්‍යක. එතකොට මේ කාරණේ මං හිතන්නේ මේ කාරණේ ඊටාම ගැඹීරව විස්තර වෙනවා. ඒ කාරණේ දකින්න අපි සාමාන්‍යයෙන් අර්ථ විග්‍රහ කරන අර ඡේද වශයෙන් අපි මේ ස්ට්‍රක්චර් එක වශයෙන් යන්නේකේ ඒ ස්ට්‍රක්චර් එක තුලින් තව බොහෝම කාණයකට යන්න පුළුවන් බව පැහැදිලි වෙනකොට ඒක අපිට ඊටාම සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක්. අපි කිව්වොත් එහෙම දැන් මෙන්න බලන්න මෙතන මේ ප්‍රවෘත්ති වාරයේ සහ පරිඥා වාරයේ එකට එකතු කරලා තියෙන එක. මේ අපි ගත්තේ ප්‍රවෘත්ති වාරයේදී උත්පාද වාරයේ, නිරෝධ වාරයේ, උත්පාද නිරෝධ වාරයේ ඉදි ගත්තා. පච්චුප්පන්න අතීත අනාගත විදියට වාර හතර ගත්තා. පුජ්‍යල ඕකාස ගත්තා. අපි ඕකාස ගැන කතා කරෙත් නැහැ, පුජ්‍යල ඕකාස ගැන කතා කරෙත් නැහැ. මේ පුජ්‍යල කියන්නේ පුජ්‍යල භාවයෙන් අපි දැන් මේ කතා කරපු විදියට පුජ්‍යලයෝ විදියට ඕකාසෙ දිනනකොට තල 31 දිහාම බලන්න ඕන. තල 31 විවිධ ස්ථාන දිහා බලන්න ඕන. පුජ්‍යල ඕකාස කියනකොට පුජ්‍යල ස්වභාවය සහ ඒ ඕකාස ස්වභාවයයි දෙකම බලන්න ඕන. තල 31 දිහාත් බලන්න ඕන. ඒ කාරණේ ගැඹීරත්වයේ දකින්න. එතකොට මේ පුජ්‍යල ස්වභාවය අනුලෝම ප්‍රත්‍යනික වශයෙන් මෙහෙම බෙදනවා. මෙතෙන්දි බලන්න මෙතන අපි බෙදනවා දුක්ඛයයි සමුදයයි එකට එකතු කරලා කියනවා. දුක්ඛයයි මාර්ගයයි එකතු කරලා තියෙනවා. සමුදයයි මාර්ගයයි එකතු කරලා තියෙනවා. මෙතන නිරෝධය ගන්නෙ නැහැ. කාලමුක්ත නිර්වාණය මේ කාලයට ගන්නෙ නැති නිසා. එතකොට මේ කාරණෙන් අපි සම්පූර්ණයෙන් මේ කාරණේ පැහැදිලි කරනවා කොහොමද එන්නේ කියලා. පරිඥා වාරයට ගියාම தත්ත්වය මෙහෙමයි. පරිඥා වාරයේ තියෙන්නේ උත්පාද ස්වභාවයෙන් විතරයි ගන්නෙ. එතකොට ඒකේ ප්‍රත්‍යুৎপন্ন අතීත අනාගත වර්තමාන මේ විදිහට කාල 6ට ගන්නවා. කාල 6 ගන්නේ ඇයි? එක කාලයකට තියෙනවා, අනික් කාලෙක තියෙනවා. උත්පාද වාරයේ කාල 6 ගන්නවා, පුජ්‍යල ස්වභාවය ගන්නවා, ඕකාස ස්වභාව ගන්නෙත් නෑ. ඕකාස පුජ්‍යල ඕකාස ස්වභාවය ගන්නෙත් නෑ. එතකොට ගන්නේ පුජ්‍යල විදියටමයි ගන්නෙ. නිරෝධ හා මාර්ග සත්‍ය දෙකම ගන්නෙ නෑ. මේ පරිඥා වාරයේ එක භාවනා වාරයක් ලෝකෝත්තර ධර්ම ගන්නෙ නැති නිසා නිරෝධ හා මාර්ග ගන්නෙ නෑ. එතකොට බඳින්නේ දුක්ඛයයි සමුදයයි විතරයි. ඒකයි දුක්ඛ සමුදය විතරක් අපි දැන් කතා කරේ. අනික ඒවා ගන්නෙ නැති නිසා. ඒකයි එතන විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. මම හිතන්නේ මේ සත්‍ය යමකේ කියන්නේ ඊටාම විශාල කාරණයක්. අනික් යමකත් ඒ විදිහමයි. එතකොට මේ අපි මේ ස්ට්‍රක්චර් එකෙන් ඇතුළට ගිහිල්ලා ධර්ම ස්වභාවය දකින්න අපිට සද්ධාව වැඩි වෙනවා. තෙරුවන් සරණයි. එහෙමනම් මෙතනින් ඉදිරියට විද්‍යාරත්න මහත්මිය සාකච්ඡාව අරගෙන යයි මිනිත්තු 10ක් 15ක්.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාට. මම මතක් කරන්න හැදුවේ ගිය සතිය අපිට ප්‍රශ්නයක් ආවා. මම හිතන්නේ යමුනා මහත්මිය මතු කරා ශබ්දායතන. එහෙම නැත්නම් ශබ්ද ධාතුව. මොකද ගිය වතාවේ අපි කතා කරේ ධාතු යමකය ගැන. ශබ්ද ධාතුව උත්පාදක්ෂණේ නැති නිසා චක්‍ර බඳින ඇයි චක්‍ර බඳින්නේ කියන ප්‍රශ්නය එතුමිය ප්‍රශ්න කරා. එතකොට අපි ඒකට කිව්වේ සර්ගෙන් අහලා නන්දසේන මහත්මයාගෙන් අහලා අපිට මෙතනදී සාකච්ඡා කරමුයි කියලා. ඒක පුළුවන් වුණාද යමුනා මහත්මිය? මම ඒ වෙලාවෙම සර්ට කතා කරා. සර් ඒක ලියාගෙන තියාගෙන ඉන්නවා. දිගන සුගත වංශ ස්වාමීන් වහන්සේගෙන් අහලා ඒකේ තැන් දෙකකම මේ ප්‍රශ්න තියෙන නිසා හරියටම දැනගෙන කියන්නම් කියලා කිව්වා. තාම නම් උත්තරයක් ලැබුණේ නැහැ. නමුත් මම ඔබතුමියලා කිව්ව එකත් කිව්වා ඒකත් හරි කියලා කිව්වා. නමුත් ඒක ප්‍රවෘත්ති වාරයේදී ඒක වෙන එක ප්‍රශ්නයක් කියලා ඒක හරියටම අහලා දැනගෙන කියන්නම් කිව්වා. මොකද යමක සංඛ්‍යාවට ශබ්ද ආයතනයත් එහෙම නැත්නම් ශබ්ද ධාතුවත් අහලා තිනවා. මොකද ඔය ප්‍රශ්නේ තියෙනවා ආයතන යමකෙත් තියෙනවා ධාතු යමකෙත් තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නේ තිබුණේ මම නැවත කිව්වොත් ශබ්ද ආයතනය එහෙම නැත්නම් ශබ්ද ධාතුව ප්‍රවෘත්තියේ උත්පාදක්ෂණය ලැබෙන්නේ නැති වුණාට යමක සංඛ්‍යාව ගණන් හදනකොට ආයතන 12ම එහෙම නැත්නම් ධාතු 18ම අරන් තියෙනවා. ඒ අනුව තමයි යමක සංඛ්‍යාව ගණනය කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒකයි අපිට පැහැදිලි කරගන්න ඕනුනේ. එහෙමනම් අපි බලමු ඔබතුමිය මේ සර් එක්ක දිගටම ඒක සම්බන්ධය තියාගෙන අපිට ඒ උත්තරයක් ලැබුණොත් මේ යමක අපේ මේ සාකච්ඡා වාරයේදී ඒක ඉදිරිපත් කරන්න. හොඳයි. එතකොට මම හිතන්නේ මම අදහසක් ගන්න ඕන දැන් අපි මේ යමක මේ පුනරීක්ෂණ සාකච්ඡාවක් නිසා කරන්නේ අපි සාමාන්‍යයෙන් එක යමකයකට එක දවසකින් අවසන් කරනවා. එතකොට දැන් අද සත්‍ය යමකය කරා. නමුත් මම හිතන්නේ බොහෝ කරුණු සාකච්ඡා වුණා. හැබැයි අපිටත් කරන්න අපිට කියන්නේ අනිත් මහත්මීන්ටත් කරන්න ගොඩක් කරුණු තියෙනවා. ගෙදර ගිහිල්ලා. ඒ කියන්නේ ගෙදරදී අනිත් වෙලාවේදී. කියන්නේ අපි දැන් පුද්ගල යමක දැන් ප්‍රවෘත්ති වාරයේ බැලුවොත් පුද්ගල යමක කීපයක් සාකච්ඡා කර ප්‍රත්‍ය අනුලෝම යමකයි ප්‍රත්‍යනීක යමකයයි. ඒ වගේ තව ගොඩක් යමක තියෙනවා. ඒ වගේම ඕකාසයේ තියෙනවා පුද්ගලෝකාසයේ තියෙනවා. ඒ විදිහටම අතීත අනාගත ඒ කාලවාර ඉතිරි ඒ අදාළ ඕකාසෙත් වෙනවා පුද්ගලෝකාසෙත් තියෙනවා කාලවාර බොහොම තියෙනවා. ඉතින් මේවා අපිට එකින් එක අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක මේ පුනරීක්ෂණ සාකච්ඡාවක්. අනිත් එක එහෙම කරොත් අපිට එක යමකයක් දවස් ගාණක් කතා කරන්න වෙනවා. ඉතින් නමුත් සමහර යමක විශේෂයෙන්ම ස්කන්ධ යමක අපි දවස් දෙකක් කතා කරමු. මොකද ඒ ආකාරයටම තවත් යමක 6ක් තියෙනවා. ඔක්කොම යමක 7ක ස්ට්‍රක්චර් එක එකමයි. ඒ නිසා අපි ඒක ස්කන්ධ යමකයේ ටිකක් ගැඹුරින් සාකච්ඡා කරා. සත්‍ය යමකයට ඇත්තටම අපිට දවස් දෙකක් ගත කරන්න තිබුණා නම් හොඳයි. නමුත් අපි අද දවසෙන් අවසන් කරලා චිත්ත යමකයයි අනුශය යමකයයි මේ යමක 7න් වෙනස් නිසා අපි ඒවා දවස් දෙකක් පමණ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් යම් අදහසක් යම් මහත්මියෙකුට වෙනස් අදහසක් තියෙනවා නම් මෙතනදී ඉදිරිපත් කරන්න. ජයන්ත මහත්මයාත් ඔබතුමාගේ යම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි මිස්. මම හිතන්නේ අපිට මේක බොහොම ප්‍රයෝජනවත් වුණා අද කරපු සාකච්ඡාව. විශේෂයෙන්ම මේ ස්ට්‍රක්චර් එක කොයි විදිහටද යොදා ගන්න එක දැන් අපිට ටිකක් පුරුදුයි වගේ මේ කොයි විදිහට දී දෙන්නේ කියලා හැම එකෙම වගේ තරමක් දුරට එකාකාරකින්ම යෙදෙන හින්දා වාර ගන්න කොහොම නමුත් අද සාකච්ඡාවත් අපිට බොහොම ප්‍රයෝජනවත් වුණා මේක ගැන අවබෝධයක් ලබා ගන්න. ඒක ටික තමයි එකතු කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. අර කාලමාර බෙදෙන ස්වභාවය මම හිතන්නේ ඔබතුමාට අපිට වඩා එකට යම් කිසි දෙයක් එකතු කරන්න පුළුවන් වෙයි. මේ අතීත අනාගත පච්චුප්පන්න අතීත අනාගත පච්චුප්පන්න අතීත පච්චුප්පන්න අනාගත අතීත අනාගත කියන මෙන්න මේ ඒ ස්වභාවය ගැන පොඩ්ඩක් ඔබතුමා කිව්වොත්
වෙනත් හොඳයි දවසක සර්. එතනදී ඇත්තටම දැන් ඒ වගේ කෙරෙන්නේ තව පිරිසිදු කර ගැනීමක් තමයි මේ ධර්මය පිරිසිදු කර ගැනීමමයි එතනදී තේරෙන්නේ. දැන් අපි ඉගෙනගත්ත කොටස් වලින් බැලුවාම දැන් සමහර දේවල් ද විශේෂයෙන්ම ඔය පරිඥා වාරය ගැන එනකොටත් ඒ වගේම අනිත් ඔය මේ අනිත් ස්කන්ධ වාරය ස්කන්ධ ගැන ඉගෙන ගන්න තැන වුණත් හොඳටම පැහැදිලි වෙනවා මේ කොයි විදිහටද මේ ධර්මතා ඇති වෙන්නේ. ඇතැම් ධර්මතා දැන් ඇති වෙන ධර්මතා වලට කොහොමද අතීතයේ තිබුණු අවස්ථා සම්බන්ධ වෙන්නේ, ඒ වගේම අනාගතයේ කොහොමද ඒව සම්බන්ධ වෙන්නේ කියලා බොහෝ දුරට කාරණා ඇති කරගන්න පුළුවන්. ඒකෙදි විශේෂම දෙයක් තමයි සුද්ධාවාසය කියන එකත් ඔය ඕකාස කොටසේදී බොහෝම වැදගත් වෙන කොටසක් හැටියටයි අපිට තේරුනේ. ඒකට හේතුව තමයි සුද්ධාවාසය කියන එකේ මීට කලින් කිසිම අවස්ථාවකදී අපි දැන් පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් දැනට සුද්ධාවාසයේ ඉපදිලා ඉන්න පුද්ගලයෙක් මීට කිසි කලකට පෙර සුද්ධාවාසයක ඉපදිලා නැහැ. ඒ වගේම සුද්ධාවාසයේ ඉපදිලා ඉන්න කෙනෙකුට අනාගතයේදී පිරිනිවීම තමයි එතනදි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට අර ස්කන්ධ පැත්ත බැලුවත් අපිට ගොඩාක් දේවල් මේ අතීත අනාගත වර්තමාන කියන කාල තුන ගත්තාම මේකේ මාරුවෙන් මාරුවට ඒවා සසඳනකොට හොඳට තේරෙනවා කොයි විදිහටද මේ ස්කන්ධ විශේෂයෙන්ම ස්කන්ධ තමයි අපි ගොඩක් දුරට ඉගෙන ගත්තේ. ඒ ස්කන්ධ කොයි විදිහටද ඇති වෙන්නේ කලින් තිබිච්ච විදිහේ කොහොමද කියන ඒ භූමිය වල තියෙන විශේෂ ලක්ෂණ ටික ඔක්කොම හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ විශේෂ තැන් ගොඩක් තියෙනවා මේ අතීත අනාගත පච්චුප්පන්න ඒ වාර ගැන මාරුවෙන් මාරුවට ඒව කම්බයින් කරලා කතා කරනකොට හොඳ අවබෝධයක් එනවා කියන එක තමයි දැනට කියන්න තියෙන සර්. මේ රත්නායක මහත්මයා ඔබතුමාට පුළුවන් ද අද නෙමෙයි ඉදිරියේදී යම් දවසක ඒ ස්කන්ධ යමකේ අරගෙන ඔය දැන් ඔබතුමා පැහැදිලි කරපු තැන් උද්දීපනය වෙන ආකාරයේ යමක අරගෙන අපිට පැහැදිලි කරන්න. පුළුවන් මේ මිස් පුළුවන් වෙයි. අපි කරලා තියෙන ඒ වාස්ත්‍රයම කරන්න පුළුවන් වෙයි. අපිට ස්කන්ධ යමකේ ගත්තත් කමක් නැහැ. ඔබතුමාට පහසු යමකයක් අරගෙන විශේෂයෙන්ම කාලවාර 6යි අර කාලවාර කම්බයින් කරන ඒවා. අවසාන කාලවාර 3යි. එතකොට ඒක ඕකාසයි පුද්ගලෝකාසයි. ඒ කියන්නේ අපි දැන් සුද්ධාවාසයයි සුද්ධාවාසයි උපදින පුද්ගලයෝයි සම්බන්ධ කරලා යමක කීපයක් ඔක්කොම නෙමෙයි යම් අර ඒ තැන් උද්දීපනය වෙන යමක කීපයක් අරගෙන විස්තර කරන්න. ඒක අපිට ඔබතුමාට පහසු දිනයක් මේ පසුව කතා කරන්න පුළුවන් නම් හොඳයි. ඒකත් අනිත් එක එතනදී අර ස්ථාන 27ක් කියලා වාචනා මාර්ගයේ තියෙනවා පිටුව මට මතක හැටියට 91 හෝ 94. ඒකත් පොඩ්ඩක් සම්බන්ධ කරලා කිව්වනම් හොඳයි. මොකද අර ඒ භවයේ පුද්ගලයෝ කී දෙනෙක් ගන්නවද කියන එක තමයි එතන පුද්ගල ස්ථාන 27ක් කියලා කතා කරන්නේ නේද? ඔව් ඒක එතනින් තමයි කතා කරන්නේ. ඒකත් තමයි කරන්නේ. ඔව් ඒකත් අර ඔබතුමා ඉදිරිපත් කරන අපි එහෙමනම් එක කාල පරිච්ඡේදයක්ම එක දිනයක්ම ඒකට වෙන් කරමු. ඔබතුමාට පහසු දිනයක් ඉදිරියේදී අපිට මේ දන්නන්න පුළුවන් නම් හොඳයි. හොඳයි කොච්චර කියන්නේ අපිට තියෙන කාල වකවානුව කොහොමද මිස්? මෙහෙමයි ඇත්තටම දැන් අපි මේ ඒකින්ද තමයි අපි එක යමකයක් එක දවසකින් අවසන් කරන්නේ. දැන් ඉදිරියට තියෙන සංස්කාර යමකය. ඔබතුමා එක යමකයක් කරන්න කැමතිද? ඉදිරියට මම සංස්කාර යමකයේ පොඩ්ඩක් බැලුවා. ගොඩක් දුරට අධ්‍යයනය කරේ නෑ. මේ දවස්වල පොඩ්ඩක් ඒ ගැන අවධානයක් යොමු කරන්න තමයි හිතන් ඉන්නේ. හොඳයි. එහෙනම් එන සතියේ සංස්කාර යමකේ ඔබතුමා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා අපිට එහෙම හිතන්න පුළුවන්ද? එන සෝමානේ බැරි වෙයි මිස්. අපිට මං හිතන්නේ ඊළඟ යමකේ තියෙන්නේ සංස්කාර යමකේ. සත්‍ය යමකෙන් පස්සේ අනුසය යමකේද? නෑ සංස්කාර යමකේ. සංස්කාර යමකේ නේ? එහෙනම් මම බලන්නම් මිස්. මම බලන්නම්. එහෙමනම් ඊටාම මේ පින් ඔබතුමාට පුළුවන් නම් සංස්කාර යමකේ ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි ඒ වෙන දවසකම දාමුද අර ස්කන්ධ යමකේ අරගෙන කාල 6යි ඒ විස්තරේ වැඩියෙන් කිරීමට. ඔව් ඒක පස්සේ දවසක දාගමු. හොඳයි. සංස්කාර යමකේ අපි හිතනවා එක දවසක් ප්‍රමාණවත් වෙයි කියලා.
සමාවෙන්න අපි පැය දෙකක් කරමුද එහෙනම්? දැන් අදත් අපිට පැය දෙකක් පමණ ගියා නේද? ඔව්. හොඳයි එහෙම එකඟතාවයක් තියෙනවා නම් අපි ඒ ආකාරයට පැය දෙකක් කරමු. හොඳයි. වෙනත් අදහස් මොනවා හරි තියෙනවද අනිත් මහත්මයාත්මීන්ගේ? තිරුවන් සරණයි. පෙරවන් සරණයි. ඇහෙනවද? මේ ගංගා සිරිමාන කතා කරන්නේ අද ඇත්තටම විද්‍යාරත්න සර්ටයි ඔබතුමීටයි පින් සිද්ධ වෙන්න ඕන. අද හොඳට මේක වැටහුණා විශේෂයෙන්ම මේ කාලවාර පිළිබඳව. හොඳයි කොහොම පින්. වෙනත් සුනීත නෑ මං හිතන්නේ. සුනීත මහත්මිය ඉන්නවද? හොඳයි එහෙමනම් වෙනත් අදහස් නැතිනම් අපි අද මේ සාකච්ඡාව අවසන් කරමු. යම් මහත්මියෙක් අනුමෝදන් කටයුතු කරා නම් හොඳයි. පින් අනුමෝදන් කිරීම. දෙවියන්ට පින් දීම. සර්දිමක් සමාන මම කරන්නද? හොඳයි තේජ මහත්මිය. යම්තිනි තේජ මහත්මිය ඔබතුමිය කරන්න. බුදුපියාණන් වහන්සේ දේශනා මෙතන කවුරු හරි ඉන්නවනේ සමන්නේ නෑ තේජ මහත්මිය කරන්න. බුදුපියාණන් වහන්සේගේ අතිගාම්භීර අභිධර්ම දේශනාවේ යමක ධර්ම කරුණු ඉතා මැනවින් අපිට අවබෝධ කරලා දුන්න විද්‍යාරත්න ගුරුතුමාට ප්‍රියන්ති විද්‍යාරත්න ගුරුතුමියට ඒ දෙපළම ඉතින් කරන ලද ධර්ම කරුණු දේශනාවෙන් උපයාගත් කුසලයක් අප ඒ ධර්ම කරුණු හොඳට කරුණු ශ්‍රවණය කරලා ඒක වටහා ගැනීමේ කුසලයක් ඒ ලද කුසල අපි දෙවියන්ට අනුමෝදන් කරමු බලමු. කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං සබ්බේ දේවා අනුමෝදන්තු අම්හේ රක්칸තු සබ්බදා. අප විසින් කරන ලද්දා වූ සකල සම්පත්තීන් ලබා දෙන්නා වූ මේ පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා. සෑම කල්ලි අප ආරක්ෂා කරත්වා. මියගිය නෑයින්ට පින් දෙමු. කතං අම්මේ හිමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං ඥාතයෝ අනුමෝදන්තු පරලෝක මිතෝ ගත. අප විසින් කරන ලද්දා වූ සියලු සම්පත් ලබා දෙන්නා වූ මේ පින් මෙලොවින් පරලොවට ගියා වූ අපගේ නෑයෝ අනුමෝදන් වෙත්වා. සියලු සත්වයන්ට පින් දෙමු. කතං අම්හේ හිමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං සබ්බේ සත්තා අනුමෝදන්තු සුඛිතා හොන්තු තේසදා. අප විසින් කරන ලද්දා වූ සියලු සම්පත් ලබා දෙන්නා වූ මේ සකල සත්වයෝ අනුමෝදන් වෙත්වා. ඒ සියල්ලෝ සෑම කල්හි සුවපත් වෙත්වා. පළමුවෙන්ම මේ ධර්ම කරුණු සාකච්ඡා කිරීමේ මේ ධර්ම මණ්ඩපයේ අටාන සභාවේ අනුශාසක ගරු නායක ස්වාමීන් වහන්සේ ධම කියන්න අවසරයි කොරතොට වෙස්සබෝ ස්වාමීන් වහන්සේගේ දෙපා නම දුන්නා. අපිට ධර්ම මාර්ගය කියා දුන් ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට උදව් උපකාර කරන නන්දසේන ගුරුතුමාගේ දෙපා නම දුන්නු. ඒ දෙපළටම නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේ නතුරු විද්‍යාරත්න ගුරුතුමාට ප්‍රියන්ති විද්‍යාරත්න ගුරු මහත්මියට එම පවුලේ හැම දෙනාට ඔබ දෙපළ ඇතිදැඩි කළ දෙමව්පියන්ට ශිල්පලවා දුන් ස්වාමීන් වහන්සේලාට ගුරු භවතුන්ට මේ කුසල් එකසේ අනුමෝදන් වේවා. එලෙසම අපිට මේ ධර්ම කටයුතු සාකච්ඡා කිරීම සඳහා මුල ආරම්භයේ අත්‍යවශ්‍යම ලබා දුන් බ්‍රූනෝ මහත්මයාට අපිට හැම විටම මේ සම්බන්ධ කටයුතු සඳහා උදව් උපකාර කරන ජයන්ත රත්නායක මහත්මයාට පටිගත කරන ලක්ෂ්මී මහත්මියට ශ්‍රීමති මහත්මියට ඒ දවසන් හැමදාම මේ සහභාගී වෙන අපි හැමෝම මේ කලණ මිතුරයන්ට හැමදාම
එකතේම මේ පුණ්‍ය කර්මය නිවන් සඳහාම හේතු වාසනා වේවා. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. අතිකල මේ පිනෙන් නිවන් දක්නා ජාති දක්වා බාලයන්ගේ අසුරක් නොලැබ කල්යාණ මිත්‍ර ආශ්‍රම ලැබේවා. ඉමිනා පුණ්‍ය කම්මේන සුඛාය පටිපත්තිය පාපුනේයාමි නිබ්බානං අජරං අමරං වරං. මේ පිනෙන් ජරාවක් නැත්තා වූ මරණයක් නැත්තා වූ උතුම් නිර්වාණයට සුඛපටිපදාව ලැබේ. හැමත තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගොඩාක් පිං. සාදු 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 තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේවා මිස්ටර්ස්ටත් ගොඩක් පින් සිදු වේවා. හොඳට තීරුණාද? ගොඩක් පින්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.